සිත්නෙත් අසපුව. සියලු දෙනාටම තෙරුවන් සරණයි. ඉරිදා සිත්නෙත් අසපුවෙන් මිහිරි බුදුබණ පදයක් ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වන ඔබ සියලු දෙනාටම අද දවසේ උතුම් ධර්ම දාණය ලබා දෙන්නේ අම්බලන්ගොඩ පටබැඳි මුල්ල මුහුදු වෙරළ පාරේ අංක 26න් 1 B නිවසෙහි පදිංචි PL ප්‍රේමදාස මහත්මයා දූවරු බෑනාවරුන් ඇතුළු පවුලේ සියලු දෙනාම එකතු වෙලා එතුමාගේ අරමුණ මිය පරලොව ගිය ඥාතීන්ට පින්පෙත් පමුණුවන්න, මේ රටට ජාතියට ආශිර්වාද කරන්න, උතුම් ධර්මාවබෝධය ලබාගෙන සසර දුකින් අත මිදෙන්නට මේ පින හේතු වේවා කියලයි මේ උතුම් ධර්ම දාණය ලබා දෙන්නේ. දැන් අපි මේ මිහිරි බණපදය ශ්‍රවණය කරන්නට දෙවියන්ටත් ආරාධනා කරලා ධර්ම දේශනාව ආරම්භ කරමු. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා සුවිසුද්ධ සීලේසු සින්ධූපමස්ස සමාධි ධම්මේසු පඨවි සමස්ස අනන්ත ඥානේසු ගගනූපමස්ස නමාමි සිරසා සිරිගෝතමස්ස පිරිසිදු සිල් කඳ සමුදුර සේමා නිසල සමාධිය මිහි කත සේමා අනන්ත ඥානය අහසක් සේමා සිරිපා අභියස පිනිපා වේවා මෝහන්ධකාරේසු සුරියෝපමස්ස සංසාර සෝතේසු සේතුපමස්ස දෝසප්පවාහේසු මේඝෝපමස්ස නමාමි සිරසා ධම්මාම තස්ස මොහන්දුර සිඳලන ලාහිරු සේමා සසර දියඹ මැද පහුරක් සේමා කෙලෙස් කිලුටු හල වැස්සක් සේමා සදහම් රුවනට පිනිපා වේවා පටිපත්ති සාරේසු සම්මාඨිතස්ස උජුභූත මග්ගේසු යානාගතස්ස කුසලේසු ධම්මේසු ඛෙත්තෝපමස්ස නමාමි සිරසා සුගතෝ රසස්ස පිළිවෙත් සරුවෙයි සුවඳක් සේමා දම් රස දනවයි මිහිරක් සේමා පින් ගඟ ගලනා නිම්නය සේමා මහා සංගරුවනට පිනිපා වේවා සාධු
සාධු සාධු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සත්තු ගරු ධම්ම ගරු සංඝේච තිබ්බ ගාරවෝ සමාධි ගරු ආතාපි සික්ඛාය තිබ්බ ගාරවෝ. කල්යාණ මිත්තෝ සුවචෝ සප්පතිස්සෝ සගාරවෝ. අභම්බෝ පරිහානාය නිබ්බානස්සේව සන්තිකේති. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, දොරින් දොර නැගී සඳ මඩලක් වන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මුලපටන් අග දක්වාම මලින් පිරී ගිය පරසතු රුකක් සදිසිව දෙවි මිනිසුන්ගේ සිතට නෙතට ආහ්ලාදය ජනනය කළ ධර්මරාජයන් වහන්සේ වෙනසක් නැති මහ කරුණාව හැම සත වෙත කරුණාවෙන් පතුරුවා හරින ලද ධර්මරාජයන් වහන්සේ නිකෙලෙස් විරාගී හදවතේ යසිරියෙන් ලෝ සතුන් සුවපත් කළ බුදුරජාණන් වහන්සේ අනන්ත සසරක බිහිසුණු දුක ගැන කරුණාවෙන් තෝරා පහදා දුන් බුදුරජාණන් වහන්සේ ඉපිද ඉපිද මෙරි මෙරි යන භව ගමනේ નિසරු බවක් නිර්වාණය යමා සැනසෙල්ලත් අප වෙත සමීප කළ ධර්මරාජ බුදුරජාණන් වහන්සේ සමකල්හි නොවෙනස් කරුණාව, නොවෙනස් මහා මෙත්සිත, නොවෙනස් වූ මහා මුදිතාව උතුර උතුරා පැන නැගි ධර්මරාජ බුදුරජාණන් වහන්සේගේ හද මඩලින් ගලා ආ මිහිරි බණ පදයක් ශ්‍රවණය කරන්නට වාසනාව පෑදීම අප සතු මහා භාග්‍යයක්මයි. ඔබට මට මේ ලෝකෙ වෙන පිළිසරණක් නෑ බුදුරජාණන් වහන්සේ හැර. අතීතයේ කාටත් අනාගතයේ හැමෝටමත් එකම පිහිට වුණේ භාග්‍යවතුන් වහන්සේ පමණයි. පාලු අඳුරු ජීවිත අර්ථයෙන් පුරවාලු ධර්මරාජ බුදුරජාණන් වහන්සේට සමකල්හි අපගේ නමස්කාරයම වේවා කියලා හිතන්ට ඕන. බුදුරජාණන් වහන්සේගේ සුරක්තවර පාපියුම් සිතින් මවාගෙන බලන්න ඕන. මුව මඩලේ පටන් සිරිපතුල් දක්වා, සිරිපතුල් වල පටන් මුව මඩල දක්වා ඒ සම්බුදු රන් බඳෙහි අසිරිය දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ පවා මවිතයට හේතුවක්. බ්‍රහ්ම රාජයෙකුගේ බඳු ශ්‍රී ශරීරය, මුතු කැට පරයන බබලන දන්ත ධාතුන් වහන්සේලා, පුරසඳ පරයන සොමි ගුණයෙන් පිරී ගිය මුව මඩල, අභිනීල නෙතු සංගල, ඌර්ණ රෝම ධාතුවෙන් අලංකාර වූ රන් පටක් සදිසි නලල් මණ්ඩලය, ධම්මිල්හාරී අභිනීල කේශකලාපය, ඉන් අහස් කුසට පැන නගින සීර්ස ප්‍රභාව හෙවත් ආලෝක ධාරාව මෙව්ව හිතින් මවාගෙන බලන්න පුරුදු වෙන්න ඕන. පුදුම විදියට හිතේ පැහැදීම ඇති වෙනවා. වැරදි සිතුවිලි, වැරදි කල්පනාවන් හිත ඇතුලේ තබාගෙන කල් මරනවා වෙනුවට
මේ වගේ පිවිතුරු සිතිවිල්ලක් එක්ක ජීවත් වන කෙනාගේ ජීවිතය මොන තරම් ලස්සන වෙනවද? මේ ඇහෙන සෑම බණපදයක්ම ඔබ ඔබේ ජීවිතයට ගලපා ගන්න බලන්න. මේ ප්‍රකාශ කරන ආකාරයෙන් ශාස්ත්‍රූන් වහන්සේ හඳුනාගත්තොත් ඔබේ දිවි මගේ ඔබ මහා ජයක් ලැබූ කෙනෙක්මයි. පෙරදුනත් දිනුවත් ජයග්‍රහණයක් ලැබෙන එකම තැන තථාගත ශාසනයනේ. බුදුරජාණන් වහන්සේ දෙවි මිනිසුන්ට ආරාධනා කළේ ශ්‍රද්ධාවෙන් මා වදාරන ධර්මය අසන්න කියලා. ශ්‍රද්ධාව නැති කෙනෙකුට කොපමණ බණපද ඇසුනත් හිතට යන්නේ නෑනේ. එනිසා ඔබ ඔබේ සිතේ ශ්‍රද්ධාව සීමා අතික්‍රාන්තව දියුණු කරන්න. මේ වගේ කාලයක මිනිස් ලෝකේ ජීවත් වෙන්න තියෙන්නේ අපට බොහොම සීමිත දින ගණනයිනේ. ඒ දින ගණන තුල වැරදි පාරවල් වල යන්න හොඳ නෑ. වැරදි අදහස් අනුගමනය කරන්නත් හොඳ නෑ. තනි වූ දාට වැරදුන දාට අපේ පිහිටට කවුරුවත් නැති වෙනවා. එහෙම වුණොත් ඔබට මොනවා තිබුණත් මොනවා නොතිබුණත් මොන තරාතිරමක කෙනෙක් වුණත් බුදුරජාණන් වහන්සේ සරණ යන්න ඒකක්වත් අදාළ වන්නේ නැහැ. ධර්මය සංඝ රත්නය සරණ යන්න ඒ එකම දෙයක්වත් අදාළ වන්නේ නැහැ. පින්වතුනි, අද අපි මේ උතුම් ධර්ම කතාවේදී ඔබට කියා දෙන්නට බලාපොරොත්තු වෙන්නේ ඔබේ ජීවිතයෙහි නොපිරිහීම පිණිස. ඔබ යම් අරමුණකින් නම් බුදුරජාණන් වහන්සේ සරණ ගියේ, මේ උතුම් බුදුසසුන ඔබේ සැනසෙල්ල ලෙස ඔබ තෝරාගත්තේ, එහි උතුම් දියුණුව ලබා ගන්නට හේතු වන කරුණු 7ක් පිළිබඳව ඔබට කියා දෙනවා. ගලපාගෙන බලන්න මගේ ජීවිතේ මේ කරුණු තියෙනවද? නැත්නම් හදා ගන්න ඕන. තියෙනවා නම් දියුණු කර ගන්න ඕන. හැමෝටම දැන් අවස්ථාව විවර වෙලානේ තියෙන්නේ. ඔබේ සවන් යුග ඇහෙනවා. මිහිරි බණපදයකුත් ඔබට අසන්න වාසනාව ලැබිලා තියෙනවා. හිතන්න පුළුවන් නුවණකුත් ලැබිලා තියෙනවා. බලන්න මොනතරම් වටිනා කරුණු එකතුවක්ද. තිරිසන් ලෝකෙ නෙමෙයි ඔබ දැන් ගත කරන්නේ. പ്രേත අසුර අපායක නෙමෙයි ගත කරන්නේ. ඊ타ත්ම උසස්යයි කිව යුතු, ධර්මාවබෝධයට තෝතැන්නක් යයි කිව යුතු මිනිස් පුරේට ඇවිල්ලා සංසාරේ කලපින් ඇති කෙනෙකුට පමණයිනේ තථාගත ධර්මය ඇහෙන්නේ. මේ වගේ කාලයක ඔබ මේ මහ පොළවේ පුණ්‍යවන්ත කෙනෙක්. ඒ පින පිරිහෙලා ගන්න හොඳ නෑ. දියුණු කර ගන්නට ඕන. ඒ වෙනුවෙන් තමයි මේ උදාර බණපදයේ ඔබේ සවනට සමීප වෙන්නේ. යුගයෙන් යුගයට සිතින් සිත සුවපත් කළ ධර්මරාජ බුදුරජාණන් වහන්සේට යම් කිසි කෙනෙක් මේ ලෝකේ ගරු කරනවා, සත්තු ගරු, ඒ තථාගතයන් වහන්සේගේ අතිශයින් පාරිශුද්ධ නික්ලේසී හදමඩල වනාරණක් නම් ඒ වනාරණ සිසාරා හමායන මද පවනක් සදිසි. ශ්‍රී සද්ධර්මය මිහිරි බුදුබණ පද මේ ලෝකෙට මතුවෙලා ආවේ සුදෝසුදු බුදුරැස් ධාරාවට මුසු වෙලා. මහනෙල් මල් සුවඳ හාත්පස පැතිරිලා යනවා. දිගන්තයේ සුවඳවත් වෙනවා. සිරි මුව මඩල විවර වෙනකොට සුවඳ සුමුගක් සුවඳ කරඬුවක් විවර කරනවා වගේ. බලන්න, අනන්ත සංසාරෙහි වාක් සුචරිතේ පිරුවා. ප්‍රියසින් ලෝකෙ දිහා බැලුවා. මිහිරි ආමන්ත්‍රණයෙන් ලෝසතුන්ගේ දුක්ගිනි නිවාලන්නට වෙහෙසුණා. ඒ පින් බලය නිසානේ එවන් සුවඳ සිරි මුව ගැබක් ලැබුණේ අප භාග්‍යවතුන් වහන්සේට. ඒ මුව ගැබින් හමා ආ මද පවන ශ්‍රී සද්ධර්මයයි. ඒ ධර්මයට යම් කිසි කෙනෙක් ගරු කරනවා. සංඝේත තිබ්බගාරවෝ, සංඝ රත්නය කියන්නේ භාග්‍යවතුන් වහන්සේගේ දරු පරපුරනේ. ඒ දරු පරපුරටත් ශීර්ෂ ප්‍රණාම සහිතව අත්‍යාදර ගෞරවයෙන් සලකනවා. සමාධි ගරු, ඒ වගේම සමාධියටත් පුදුමාකාර ගෞරවයක්. කැමති සමාධිය වඩන්න,
භාවනා කරන්න කැමති ආතාපි ඒ සඳහා හොඳ වීරයකින් කටයුතු කරනවා. සික්ඛාය තිබ්බගාරවෝ සීලය ගැන දැඩි ගෞරවයක් හිතේ තියෙනවා. කුඩා ගෞරවයක් නෙමෙයි දැඩි ගෞරවයක්. ඒ වගේම කල්යාණ මිත්තෝ කල්යාණ මිත්‍රයා සොය සොයා ඇසුරු කරනවා. සුවචෝ හරිම කීකරුයි. ගරු බුහුමන් දක්වනව ගරු කළ යුත්තාට. සගාරවෝ ගෞරවනීය ලෙස තෙරුවන් වහන්සේලා ඇසුරු කරනවා. එවන් කෙනෙක් අභබ්බෝ පරිහානාය පිරිහෙන්නේ නෑ. නිබ්බානස්සේව සන්තිගේ නිවන සමීපයටම මොහොතින් මොහොත ගමන් කරනවා. චතුරාර්ය සත්‍ය අවබෝධය දක්වා. මේ කරුණු ටිකයි අද මේ බණ කතාවෙන් කෙටියෙන් නමුත් ඔබට කියා දෙන්නේ. දවසක් දා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සවැත් නුවර දෙව්රම් වනාරණේ වැඩ ඉන්නකොට රාත්‍රී කාලයේ බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න දිව්‍ය ලෝකේ ආනුභාව සම්පන්න දෙවි කෙනෙක් ආවා. හැමදාකම වගේ බුදුරජාණන් වහන්සේ බලන්න සුපිපිසුවඳ මල් පරසතු මදාරා නෙලාගෙන දෙවිවරු වෙනවා. දිව්‍ය ලෝකවලින් බ්‍රහ්ම රාජවරු වෙනවා. මේ සක්වලින් පමණක් නෙමෙයි. තදාසන්න දසදහසක් සක්වලින් ඉන් ඔබ්බෙහි පීටි සක්වල වලල්ලෙන් පවා දෙවිවරු බ්‍රහ්ම රාජවරු බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න එනවා. ඔවුන්ට වෙන පිළිසරණක් නෑනේ භාග්‍යවතුන් වහන්සේ හැර. එනිසා බුදු පුදයට එන්නේ වැල නොකැඩී. ඒ අතර හිටපු එක්තරා ආනුභාව සම්පන්න දිව්‍ය කුමාරයෙක් තථාගතයන් වහන්සේ වෙත ඇවිල්ලා සිරිපා කමල් වන්දනා කළා. ගෙනෙන ලද පරසතු මදාරා මල් පූජා කරලා එකත් පසෙක හිටගෙන වන්දනා කරගෙන බුදුරජාණන් වහන්සේගේ සිරිමුව මඩල දෙස බලාගෙන අප්‍රමාණ සතුටකින් ඒ දිව්‍ය කුමාරයා ප්‍රකාශ කරනවා සත්තිමේ භන්තේ ධම්මා භික්ඛුනෝ අපරිහානාය සංවත්තන්ති. ස්වාමීනි කරුණු 7ක් තියෙනවා. ඒ කරුණු 7 වැඩුණොත් ඒ භික්ෂුව පිරිහෙන්නේ නැහැ. භික්ෂුණිය උපාසකතුමා උපාසිකාව පිරිහෙන්නේ නැහැ. දියුණුවටමයි ගමන් කරන්නේ. කතමේ සත්ත මොනවද ස්වාමීනි ඒ 7? සත්හුගාරවෝ යම් ශ්‍රාවකයෙක් බුදුරජාණන් වහන්සේට ගරු කරනවා නම්, ධම්මගාරවෝ ධර්මයට ගරු කරනවා නම්, සංඝගාරවෝ සංඝරත්නයට ගරු කරනවා නම්, සික්ඛාගාරවෝ ශික්ෂාවට ගරු කරනවා නම්, සීලයට ගරු කරනවා නම්, සමාධිගාරවතා සමාධියටත් ගරු කරනවා නම්, සෝවචස්සතා කියන දේ අහන සුවච කෙනෙක් නම්, කල්යාණ මිත්‍රතා කල්යාණ මිත්‍රයන් නැති කෙනෙක් නම්, මෙන්න මේ කරුණු ඉමේ කෝ භන්තේ සත්ත ධම්මා භික්ඛුනෝ අපරිහානාය සංවත්තන්ති. මේ කරුණු 7 යම් හදවතක රැඳී තිබේ නම් එයා පිරිහෙන කෙනෙක් නෙමෙයි. මෙලොවින්ද දිනනවා, පරලොවින්ද දිනනවා, සසරත් දිනනවා. බලන්න දිව්‍ය කුමාරයෙක් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ප්‍රකාශ කළේ මේ කරුණු ටික ඒ දිව්‍ය කුමාරයාගේ අත්දැකීමෙන්මයි. ඔහු දකින්නට ඇති බුදුරජාණන් වහන්සේ සරණ ගිය අයට ලැබෙන අසීමිත සැනසීම. දෙවි කෙනෙකුට සාමාන්‍යයෙන් මිනිස් ලෝකයෙන් කෙනෙක් චුත වුණාට පස්සේ කොහෙද උපදින්නේ කියලා බොහෝ දෙනෙකුට පේනවා. හැම කෙනෙකුටම නෙමෙයි. දිව්‍ය ලෝකයක උපන්නද, මිනිස් ලෝකේ තැනක උපන්නද, එහෙම නැත්නම් දුගතියේ ඉපදුනාද කියලා බොහෝ සෙයින් දෙවියන්ට දකින්න පුළුවන් කර්මජ 이르දියක් හැටියට. ඉතින් මේ දිව්‍ය කුමාරයා දකිනවා යමෙකුගේ හදවතේ මේ කරුණු 7 තියෙනවා නම් කිසිදාක පිරිහෙන්නේ නැහැ කියලා. මේ කාරණා ටික බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ප්‍රකාශ කරලා නැවත වතාවක් සිරිපතුල් වන්දනා කළා. සිරිපතුල් වන්දනා කරලා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න පරයන්කේ වටේට 3 වාරයක් ප්‍රදක්ෂිනා කළා. දෑත නළලේ තබාගෙන ප්‍රදක්ෂිනා කළා බුදු ගුණ කියමින්.
බුදු ගුණ කියලා තත්හේවන්තර ධායි. එතන අතුරුදන් වෙලා දිව්‍ය ලෝකෙ පහළ වුණා. පින්වතුනි, පසුදා දම් සභා මණ්ඩපයේදී සුවිශාල ආර්යයන් වහන්සේලා, මගපලලාභී උතුමන් වහන්සේලා ඉදිරියේ බුදුරජාණන් වහන්සේගේ සිරි මුව මඩල විවර වෙලා මේ කතාව, මේ ප්‍රවෘත්තිය කාටත් ඇසෙනසේ දේශනා කොට වදාලා. ඊයේ රාත්‍රී කාලයේ දිව්‍ය කුමාරයෙක් මා වෙත ඇවිල්ලා මගේ ශාසනයට ආපු කෙනෙකුට නොපිරිහි ඉන්න නම්, පිරිහෙන්නේ නැතුව මෙලොව දිනන්න නම්, පරලොව දිනන්න නම්, සසර ජය ගන්නට නම් මෙන්න මේ කරුණු 7 තිබිය යුතුයි කියලා මා ඉදිරියේ ප්‍රකාශ කළා කියන මේ කතාව සියලු දෙනාටම ඇසෙනසේ මිහිරි බඹ ഘോഷාව පතුරවලා දේශනා කළා. ඒ වෙලාවේ සාරිපුත්ත ධර්මරාජ බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවක උතුමන් වහන්සේ ඒ බණ පිරිස අතරින් නැගී සිටියා. නැගිටලා සිවුර ඒකාංශ කරලා සිරිපා කමල් වන්දනා කළා. වන්දනා කරලා සාරිපුත්ත ස්වාමීන් වහන්සේ බුදු සිරි මුව මඩල දෙස බලාගෙන ප්‍රකාශ කරනවා, ඉමස්ස කෝ අහම් භන්තේ භගවතා සංකිට්ඨේන භාසිතස්ස එවං විද්ධාරේන අත්ථං ආජානාමි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ කෙටියෙන් ඔය දේශනා කරපු බණපදයෙහි අර්ථය මට විස්තර වශයෙන් වැටහෙනවා. මට විස්තර වශයෙන් අවබෝධ වුණා ස්වාමීනි. අවසරයි මට මා වටහාගත් කරුණු ටික භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ ප්‍රකාශ කරන්න. බුදුරජාණන් වහන්සේගෙන් අවසර ලැබුණානේ. ඒ වෙලාවේ සාරිපුත්ත ස්වාමින් වහන්සේ ප්‍රකාශ කරනවා ස්වංග පිරිසටත් ඇහෙන ලෙස, ඉද භන්තේ භික්ඛු අත්තනාච සත්තුගාරවෝ හෝති. ස්වාමීනි, මේ උතුම් බුදු සසුනේ ශ්‍රාවකයෙක් බුදුරජාණන් වහන්සේට අසීමිතව ගරු කරනවා. අසීමිත ගෞරවයක් හදවතේ. හිතන සිතිවිල්ලට බුදුරජාණන් වහන්සේ සිහි වෙනවා. බලන දිසාවේ තථාගතයන් වහන්සේ මැවී පෙනෙනවා. එපරිදි බුදු ගුණ වැඩිච්ච කෙනාට හිතට කෙලෙස් සිතක් ආවොත්, රාගයක් ඇති වුණොත්, ද්වේෂයක් ඇති වුණොත්, ඉරිසියාවක් මසුරුකමක් නමුත් ඇති වුණොත් සිහි වෙනවා මා සරණ ගිය බුදුරජාණන් වහන්සේ මේ හැම පාප මලයක්ම දුරු කරලා දාලා ලෝතුරා බුද්ධ රාජ්‍යයට වැඩම කළානේ. මම ඒ සිරිපතුල් සරණ ගිය ඒ බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණයෙන් සැනසෙන ශ්‍රාවකයෙක්නේ. මමත් මගේ හිතට පව් අකුසල් දහම් ඇති කරගන්න හොඳ නැහැ. හිත පිරිසුදු කරගන්න ඕන. බලන්න ශාස්ත්‍රුන් වහන්සේ ගැන ගෞරවය තියෙනකොට මොන්න තරම් අපිට සැනසීමක් ලැබෙනවද කියලා. හැම අකුසලයක්ම දුර හැර දාලා හැම කුසලයක්ම වඩා ගන්න තිබිය යුතු පළමු සුදුසුකම කුමක්ද කියලා ඇහුවොත් සත්තුගාරවතා කියලා ඔබ කියන්න. බුදුරජාණන් වහන්සේට ගරු කරන බව. බුදුරජාණන් වහන්සේට මුළු ජීවිතයෙන්ම පූජා කරලා යම් කිසි කෙනෙක් මේ ලැබිච්ච අල්ප ස්වල්ප මිනිස් ජීවිතය තුළ අදිෂ්ඨාන සීලීව මිය දෙන මොහොත දක්වාම අවසන් සුසුම්පද මේ වාතලයට මුසු වෙන්නට තව වැඩි කාලයක් අපට නැහැනේ. ඒ මොහොත දක්වාම බුදුරජාණන් වහන්සේ ගැන අත්‍යාදර ගෞරව බහුමානයකින්, ප්‍රේමයකින්, ආදරයකින් ඔබ පසු වෙන්න. එය බුද්ධාලම්බන ප්‍රීතිය උපදවන මාවතයි. එයම බුද්ධානුසති භාවනාවයි. නිවන් දකින ශ්‍රාවකයා හැම මොහොතකම බුදුරජාණන් වහන්සේ සිරිපා තැබූ මහවතේ ගමන් කරන්නට ඕන. මේ සංකර ලෝකයෙන් හිත මුදවාගෙන ඔබ යන්න එදා දෙව්රම් විහාරයට, පූර්වාරාමයට, ඉසිපතන මිගදායට, මුවර මහපායට, කපිලවස්තු පුරනුවර නිග්‍රෝධාරාමයට,
සීත වනයට, ජීවකම්බ වනයට, ඉසිගිලි පර්වත ප්‍රාන්තයට, ගිජුකුළු පර්වතයේ තිබ්බ සුවඳ කුටියට ඔබ සිතින් යන්න. ගිහිල්ලා බලන්න එදා බුදුරජාණන් වහන්සේ, මහරහතන් වහන්සේලා, උපාසක උපාසිකාවරු කොහොමද කටයුතු කළේ කියලා. එතකොට ඔබට වැටහෙවි ඒ උතුමන්ගේ ජීවිතයෙහි සුවඳ. ඒ උතුමන් ජීවත් වෙච්ච රටාව. ඒ උතුමන් ලෝකෙ ගැන හිතපු විදිහ. ඒ උතුම ජීවිතය ජයගන්නට, සසර ජයගන්නට චින්තනය හසුරුවා ගත විදිහ. එහෙම නැතුව කවදාකවත් ඔබේ ඇසට පෙනෙන මේ ලෝකයට, කනට ඇසෙන දේවල් වලට මුලාවට පත් වෙලා ඉඳගෙන මේ උතුම් ශාසනය කෙරෙහි සිත පහදවා ගන්න හැටුව හැදුවට ඒක පවතින්නේ නැහැ. එනිසා කිසිදාක රැවටෙන්න එපා මේ එකම මවාපෑමකටවත්. කිසිදාක මුලා වෙන්නට එපා මේ ලෝකයේ ඔබ ජීවත් වන කුඩා කාලයට අත්දැකීම් වශයෙන් සම්බන්ධ වෙලා තියෙන දේවල් තියෙනවනේ, කාම වස්තුන්, කාම ධර්මතා. ඒ දේවල් වලට වසඟ වෙන්න එපා. බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙන් සැනසෙන්න නම් මේ විදිහට හිතන්නම වෙනවා. සාරිපුත්ත ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට ඇසෙනසේ මේ ප්‍රකාශ කරන්නේ, ස්වාමීනි, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක්, භික්ෂුවක් වේවා, සිව්වනක් පිරිසේ කෙනෙක් තථාගතයන් වහන්සේට අසීමිත ගරු කරනවා. ඒ විතරක් නෙමෙයි, සත්හෝ ගාරවතායච වන්නවාදී. බුදුරජාණන් වහන්සේට ගරු කිරීමේ වටිනාකම ගැන කතා කරනවා. බුදුරජාණන් වහන්සේට අවනත වීමේ, ඒ උතුම් ගුණකඳ සිහි කිරීමේ, ශ්‍රද්ධාවේ වටිනාකම නැවත නැවත වර්ණනා කරමින් පසසනවා. බලන්න මේ ස්වාමින් වහන්සේ මොනතරම් ශ්‍රද්ධාවන්තයිද, අහෝ කොච්චර ලාභයක්ද. බලන්න මේ සාමණේර ආයුෂ්මතුන් වහන්සේ මොනතරම් ශ්‍රද්ධාවන්තයිද. ශ්‍රද්ධාවෙන් වත් පිළිවෙත් කරනවා. උදේ හවා දිනකට 3 වතාවක් භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා බියස වන්දනා කරනවා. සෑම වෙලාවකම සිහියෙන් නුවණින් ගත කරන්නට උත්සාහවත් වෙනවා. බුදුරජාණන් වහන්සේ අග්‍රස්ථානෙහි තබාගෙන තම ජීවිතයෙහි පිළිවෙත් සම්පාදනය කරනවා ධර්මාවබෝධයෙන් සැනසෙන්න. ඒ විදිහට ශ්‍රද්ධාව තියෙන කෙනාගේ ශ්‍රද්ධා මහත්වය ගැන වර්ණනා කරනවා. සත්තුගාරවතාය වන්නවාදී කිව්වේ එයයි. ඒ වගේම යේ චඤ්ඤේ භික්ඛූන සත්තුගාරවා තේච සත්තුගාරවතාය සමාදපේති. බලන්න, සැබෑ ශ්‍රද්ධාවන්තය කරන්න ඕනි මොනවාද කියලානේ මේ කියා දෙන්නේ. මා හෝ වේවා, අසා සිටින ඔබ හෝ වේවා, සැබෑ ශ්‍රද්ධාවක් වඩවා ගන්න කැමති වෙනවා නම් මේ විදියට හැසිරෙන්නට ඕන. තමනුත් ශ්‍රද්ධාවේ පිහිටලා බුදුරජාණන් වහන්සේට අපමණ ගරු කරමින්, බුදුරජාණන් වහන්සේට ගරු කිරීමේ වටිනාකම ගැන ගුණ කියමින් ඉන් අනතුරුව බුදුරජාණන් වහන්සේට ගරු නොකරන කෙනෙක් වේනම්, ඒ ගරු නොකරන කෙනා ගරු කරන කෙනෙක් බවට පත් කරන්නට ඕන. එය නිකං කරන්නට බෑ. බලහත්කාරයෙන් කරන්නත් බෑනේ. කරුණාවෙන්, මෛත්‍රියෙන් බුදුරජාණන් වහන්සේගේ ගුණ කියා දෙන්න ඕන. ඔබ මිනිස් ලෝකෙට ආපු කෙනෙක්. හිස් අතින් මැරෙන්න එපා. බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට පහළ වුණා. සුවිශාල ධර්ම රාජ්‍යයක් බිහි කළා. ඒ ධර්ම රාජ්‍යයේ සමාජිකයෝ අවිහිංසාවෙන් පිරී ගිය පිරිසක්. කිසිදාක ධර්ම රාජයන් වහන්සේ වෛර කරන්නාට පෙරලා වෛර කරන්න කිව්වේ නෑනේ. රාගයට රාගයෙන් පිළිතුරු දුන්නේ නෑ. රාගයට විරාගය, වෛරයට මෙත්සිසිල, ඊර්ෂ්‍යාවට මුදිතාව, මේවා බුදුරජාණන් වහන්සේගේ හදවතේ පැන නැගිච්ච ගුණ ධාරාවන්. ශ්‍රාවකයන්ටත් මේ ගුණයෙහි ඇසුර ලැබුණා. ශ්‍රාවකයොත් විරාගී වුණා. මෙත් සිසිලෙන් පිරී ගිය සිතැත්තවුන් බවට පත් වුණා. මේ ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ ලෝකයට අපමණ සැනසීමක් උදා කරලා දුන්නා.
මේ විදිහට බුදු ගුණ කියා දෙන්නට ඕන. ඔබ ඔබේ සමීපයේ ඉන්න හැම කෙනෙකුටම කරුණාවෙන් තෝරලා දෙන්නට ඕන. එයින් අදහස් කරන්නේ නැහැ හැම කෙනෙක්ම පිළිගනීවි කියලා. නමුත් ඔබ ඔබේ යුතුයකම ඉෂ්ට කරන්න. ඔබේ යුතුයකම ඉෂ්ට කළොත් ඔබ ඔබේ ඥාතියාට, ස්වාමියාට, භාර්යාවට, දරුවන්ට, හිතවතුන්ට සැබෑම ආදරයක් තියෙනවා නම් හුරතල් වචන කියන එක නෙමෙයි, බොළඳ කතා කියන එක නෙමෙයි, ලාමක දේවල් වලට වුන් ඈඳා ගන්න එක නෙමෙයි කරන්නට ඕන. බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවන්න. වෙන මොනවා නොකලත් ඒ දේ කළොත් ඔබ මේ සමාජයට අසාමාන්‍ය සේවයක් කරපු කෙනෙක් වෙනවා. එනිසා මේ කරුණ හොඳට සිතට ගන්න. ඔබ මිය දෙන්නට කලින් ශ්‍රද්ධාව නැති 10 දෙනෙක්වත් ශ්‍රද්ධාවේ පිහිටවන්න වග බලා ගන්න. ඇයි මම එහෙම කියන්නේ? ඔබට මේ ජීවිතේ බුදුරජාණන් වහන්සේ ගැන සිතේ පැහැදීමක් ඇති වුණේ ඉබේ නෙමෙයි. පෙර මහා පිනක් සිද්ධ කරපු නිසා, සසර පින් කරපු නිසාමයි බුදුරජාණන් වහන්සේ ගැන ඔය හදවතේ ඔය ආදර බර හැඟීම පහළ වෙලා තියෙන්නේ. ඔබට කොච්චර හදවතට සිසිලසක්ද බලන්න. බුදුරජාණන් වහන්සේ සිහි වෙන මොහොතක් පාසා පාළුවක් දැනෙන්නේ නැහැ, තනිකමක් දැනෙන්නේ නැහැ, බයක් දැනෙන්නේ නැහැ. කොච්චරනම් පිරිපුන් බවක් හදවතට දැනෙනවද? තනි වුණා කියලා දුකක් දැනෙන්නේ නැහැ. කවුරු නැති වුණත් දුකක් ඇති වෙන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ ගැන හිතනකොට. මේ ඇති වෙලා තියෙන හිතේ ආධ්‍යාත්ම ශාන්තිය ශාන්ති පෙරහරක්සේ ලෝකෙට ලබා දෙන්න ඕන. ඒ උදෙසා තමයි ශාස්ත්‍රෝන් වහන්සේ ගැන, බුදුරජාණන් වහන්සේ ගැන ගුණ කියලා දීලා ඔබේ සමීපචාරින් සියලු දෙනාටම භාග්‍යවතුන් වහන්සේගේ වටිනාකම කියලා දෙන්න. බුදුරජාණන් වහන්සේගේ ගුණ ටික කියා දෙන්න. ඔබේ දරුවට, ඔබේ බිරිඳාට බහතෝරන වයසේ වෙන මොනවා නොකලත් කමක් නැහැ. මෙන්න මේම මහේ ශාක්‍ය විරාගී මුනිවරයෙක් ලෝකෙට පහළ වුණා කියන පාඩම ඔවුන්ට තේරුම් යන ආකාරයෙන් කියලා දෙන්න. ඒ බුදුරජාණන් වහන්සේ ආසාවන් පස්සේ හඹා ගියේ නැහැ. කාටත් මෙත් සිත පැවැත්තුවා. මෙහෙම කියලා දෙනකොට කුඩා දරුවෝ වුණත් තේරුම් ගන්නවනේ. වෛර කරන්න, ද්වේෂ කරන්න, ක්‍රෝධ කරන්න බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් උනේ නැහැ. මෙහෙම කියලා දෙන්න. බුදුරජාණන් වහන්සේට මේ ලෝකෙ කිසිම තැනක වැටහිච්ච නැති, තේරුම් ගන්න බැරි වෙච්ච දෙයක් නැහෙනේ. හැමදේම අවබෝධ කරා, සියල්ලම දන්නවා. පුංචි දරුවන්ට කියලා දෙන්න, ඔබ සරණ ගිය බුදුරජාණන් වහන්සේට පුළුවන් මේ මහ පොළොවේ අපි ඇවිදගෙන යනවා වගේ අහසට පැන නැගිලා අහසින් ගමන් කරන්න. එතකොට ඒ පුංචි හිත්වල ඒ පණිවිඩය සටහන් වෙනවා. ඒ පුංචි පුතා, පුංචි දුව ටිකෙන් ටික උස්මහත් වෙනකොට ඔබ කියා දුන් ඒ කාරණය ඒ අත්තන්ගේ හදවත්වල සටහන් වෙලා බුදුරජාණන් වහන්සේ කියන පාඩම හොඳට හිතේ ලැබුම් අරගෙන කවදාක්වත් වැරද්දක් කරන්නේ නැහැ. යම් වෙලාවක හැඟීම් පාලනයක් නැති වෙලා පුංචි හරි වැරද්දක් සිද්ධ වෙන්න ගියා. ඔවුන්ට නැවත මතක් වෙනවා ඒ භාග්‍යවතුන් වහන්සේ ගැන. ඔබ කියා දෙන්න, නාලාගිරි හස්තිරාජය භාග්‍යවතුන් වහන්සේ ඉදිරියට දුවගෙන ආවා. මහ පොළොව සොලවමින් බුදුරජාණන් වහන්සේ මහා මෙත්සිත පතුරවල ඒ හස්තිරාජ දමනය කළා. ඔහු දනින් වැටිලා සොඬවැල සිරිපතුල් අභියස තැන්පත් කරලා වන්දනා කළා. මේ කාරණේ කියලා දෙන්න. අඟුලිමාල නම් වූ දරුණු මිනීමරුවෙක් හිටියා ඒ කාලේ. බුදුරජාණන් වහන්සේ ඔහු සොයාගෙන වනාරණට වැඩම කළා. බොහෝ දෙනෙක් ප්‍රකාශ කළා යන්න එපා භාග්‍යවතුන් වහන්සේ. ලුද්ධෝ ලෝහිතපානී, අතේ ලේ තැවරිච්ච මහා සොරෙක් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ සිනහමුසු මුහුණින් වනාරණට වැඩම කරලා අඟුලිමාල අභිමුවට අභීතව නිර්භය වේශ විලාසයෙන් වැඩම කරලා හිතෝ අහං අඟුලිමාල සබ්බදා, අඟුලිමාල මම මුළු සසර ගමනම නතර කළා. සියලු කෙලෙසුන් ජයගෙන උපශාන්ත බවට පත් වෙලා ඉන්නේ. ඔබත් සැනසෙන්න. ඔය කඩුව අතහරින්න, ඔය දුනුහි අතහරින්න. ලෙයින් ආයුධයෙන්
ප්‍රශ්නවලට පිළිතුරු හොයන්න එපා. මගේ ශාසනයට ඔබ එන්න. ලෝකයක් ඔබව පිළිකුල් කරාට මා ඔබ කිසිදාක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඔබේ හදවතේ විරාගී සැනසෙල්ලට, ලෝතුරු සැනසෙල්ලට, සංසාර දුකෙන් අත මිදීම පිණිස වමනා කරන පුණ්‍ය බීජය තැන්පත් වෙලා තියෙනවා. ලෝකේ කාටවත් ඒ දේ පේන්නේ නැහැ අඟුලිමාල, මට ඒ දේ පේනවා. ඔබ මට සවන් දෙන්න. බුදුරජාණන් වහන්සේගෙන් ඇසිච්ච දයාබර වදන් වැල හමුවේ බොහෝ කාලයක් නොමග ගිහිල්ලා හිටපු අඟුලිමාලගේ හදවත වෙඬරු පිටක් සදිසිව වුණානේ. මේ කරුණ කියා දුන්නට පස්සේ ඔබේ දරුවෝ තේරුම් ගනීවි බුදුරජාණන් වහන්සේ ගැන. ඒ භාග්‍යවතුන් වහන්සේ වනාරණක ලුම්බිනී සල්වනේ මල් සුවඳේ මේ ලෝකෙට මහ පොළොවට වැඩම කළා. තුරුසෙවනේ වනවදුලේම බුද්ධගයා පින්බිමේ ලෝතුරා බුද්ධ රාජ්‍යයට පත් වුණා. 45 අවුරුද්දක් ඇවෑමෙන් උපවත්තන සාල වනෝද්‍යානයේදී පිරිනිවී සැනසුණා. ලෝකෙට පරමාදර්ශයක් ලබා දුන් මහේසාක්‍ය චක්‍රවර්ති රජකුමරකුගේ ඉතිහාසය බලන්න කොච්චර ලස්සනද. ඒ බුදුබදින් රැස් විහිදෙනවා. ව්‍යාම ප්‍රභාව, අසීති හස්ත ප්‍රභාව, අනන්ත ප්‍රභාව, ෂඩ්වර්ණ බුද්ධ රශ්මිමාලා මෙව ඔබේ දරුවන්ට කියා දෙන්න. බුදුරජාණන් වහන්සේ ගැන චිත්ත රූපම වෙන ආකාරයෙන් ඔබේ දරුවෝ මේ දේවල් ඉගෙන ගත්තොත් කිසිදාක ඔවුන් නැවත දුකට වැටෙන්නේ නැහැ. වෙන මොන දේ කියලා දුන්නත් වැඩක් නැහැ. මොන අධ්‍යාපනය ලබා දුන්නත් වැඩක් නැහැ. මොන දායාදය ලබා දුන්නත් වැඩක් නැහැ. බුදුරජාණන් වහන්සේ ගැන ගෞරවය ඔවුන්ගේ හදවත්වල ඇති කලේ නැත්නම්. එනිසා එදා දිව්‍ය කුමාරයා බුදුරජාණන් වහන්සේ ඉදිරියේදී ප්‍රකාශ කළේ ස්වාමීනි යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේට ගරු කරනවා නම් යා පිරිහෙන්නේ නැහැ කියලා. පින්වතුනි, සාරිපුත්ත ස්වාමීන් වහන්සේ වෙලාවේ ප්‍රකාශ කරනවා ස්වාමීනි යේ චඤ්ඤේ භික්ඛු සත්තුගාරවා තේසංච වන්නම් භනති. ශ්‍රද්ධාවන්තයාගේ හැසිරීම බලන්න. ශාස්ත්‍රෝන් වහන්සේට ගරු කරන යම් ස්වාමින් වහන්සේ කෙනෙක් ඉන්නවා නම් කට පුරවල ඔහුගේ ගුණ කියනවා. ඔහුට දෝෂාරෝපණය කරන්නේ නැහැ. භූතං තච්ඡං කාලේන. ඔහුගේ තියෙන ගුණ මතු කරලා කියලා දෙනවා. බලන්න අසවල් ස්වාමින් වහන්සේ, අසවල් උපාසකතුමා, අසවල් උපාසිකාව මොන තරම් ගෞරවයකින්ද හැසිරෙන්නේ බුදුරජාණන් වහන්සේ ගැන. මෙහෙම කියලා දෙනකොට ශ්‍රද්ධාව නම් වූ ශාස්ත්‍ර ගෞරවය නම් වූ ආධ්‍යාත්මික බලශක්තිය ඔවුනොවුන්ගේ හදවත් අතරින් ව්‍යාප්ත වෙලා යනවා. හදවත් අතරින්, සිත් අතරින් හමාගෙන යනකොට ශ්‍රද්ධා ශක්තිය, ශ්‍රද්ධා බලය, ශ්‍රද්ධා පවන, ශ්‍රද්ධාව නම් වූ අමධාරාව හැම හදවතක්ම සුවපත් වෙනවා. ආවේග පාලනය වෙනවා. වෛර කරන්න හිතෙන්නේ නැහැ. ක්‍රෝධ කරන්න හිතෙන්නේ නැහැ. එකට එක කරන්න හිතෙන්නේ නැහැ. නපුරු වචන කතා කරන්න හිතෙන්නේ නැහැ. අනිත්‍ය ලක්ෂණේ වැටහෙන්න පටන් ගන්නවා. දුක්ඛ ලක්ෂණේ වැටහෙන්න පටන් ගන්නවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම ධර්මවලට රැවටෙන්නේ නැහැ. මුලා වෙන්නේ නැහැ. අඩු ආසාවන් නැතිව වැඩි සතුටක් ඇතිව ජීවත් වීමේ ක්‍රමවේදය ඔවුන්ට හසු වෙනවා. බලන්න, බුදුරජාණන් වහන්සේට ගරු කරන කෙනාගේ ජීවිතය මොන්න තරම්නම් සුවපත් වෙනවද? බුදුරජාණන් වහන්සේ ඉදිරියේ සාරිපුත්ත ධර්මරාජයන් වහන්සේ ප්‍රකාශ කරනවා අත්තනාච ධම්මගාරවෝ හෝති. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ තථාගතයන් වහන්සේගේ සිරි මුව මඩලින් වදාළ ධර්මය පිළිබඳව අප්‍රමාණ ගෞරවයක් ශ්‍රාවකයාගේ සිතේ ඇති කරගන්නවා. බුදුරජාණන් වහන්සේ වදාළේ සැබෑ සත්‍යයක්මයි. ලෝකෙ සදා කල්හි පවතින සත්‍යය තථාගතයන් වහන්සේ විවර කළා, උඩුකුරු කළා, මතු කරලා දේශනා කළා. ඒ උතුම් ධර්මය පමණයි අපට සැනසීම. ඒ ධර්මයෙන් පමණයි සංසාර සාගරයෙන් සමුගන්නට පුළුවන්. සසර කියන්නේ බිහිසුණු සාගරයක් නම් ශ්‍රී සද්ධර්මය කියන්නේ ඒ සාගරයට දියත් කළ ස්වර්ණමය නෞකාවක් වගේ. ඒ නෞකාවේ නියමුවානෝ
භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සංසාර සාගරයේ මැදින් මේ ගමන් කරන ස්වර්ණමය නෞකාව බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි. ඒ ධර්මය ගැන හොඳට සිතේ පැහැදීමක් ඇති කරගන්නවා. බුදුරජාණන් වහන්සේ පා කියපු කිසි දෙයක් කරන්නේ නැහැ. ධර්මයට හැල්ලුවක් ඇතිවන කිසිම දෙයක් කරන්නේ නැහැ. බණපදයක් අහනකොට, ධර්ම දේශනාවක් අහනකොට උස් ආසනවල මහා ආසනවල වාඩි වෙලා ඉන්නේ නැහැ. කුඩා පුටුවක්, කුඩා ආසනයක් පුළුවන් කෙනෙක් බිම වාඩි වෙලා නලලේ දෑත තබා ගන්න බැයි නම් අත් දෙක එකතු කරගෙන හිත ඇතුලෙන් සාදුකාර දිදී බණපදයෙන් බණපදේ හිතට ගන්නවා. ධර්ම ගෞරවය නැති වෙන්නේ. මේ ජීවිතයේ විපාක ලැබෙන ධර්මයක් මේ උතුම් ධර්මය. අපව අපා දුකින් මුදවන ධර්මයක් මේ උතුම් ධර්මය. දෙව්ලොවට බඹලොවට ගෙන යන උතුම් මාවතක් තථාගත ධර්මය. මෙහෙම සිහි කරනවා. බුදුරජාණන් වහන්සේ වදාළ අතිශාන්ත නිවනට පමුණුවන මහවත තථාගත ධර්මයයි. පව්මල ධෝවනය කරලා කුසල සුවඳින් හදගැබ පුරවාලන්නේ තථාගතයන් වහන්සේගේ ධර්මයයි. මේ ධර්මයේ මටත් හොඳයි. දෙවි මිනිසුන් සහිත ලෝකයේ පිළිගත් කාශ්‍යප කෝසල අංග මගධාදී මහා රාජධානීන්හි රජවරු පිළිගත් සිටුවරු මහේශාක්‍ය උතුමෝ පිළිගත් මේ උතුම් ධර්මයෙන් මමත් සැනසෙනවා. මෙහෙම හිතලා ධර්මයේ ගැන අපම්මන ගෞරවයක් ඇති කරගන්නවා. ධර්ම ගෞරවේ නැති අයගේ හිතවල ධර්ම ගෞරවේ කරුණාවෙන් නැති කරනවා. කිසි වෙලාවක ගැටෙන්න හොඳ නැහැ. ධර්ම ගෞරවේ නැති උන් පිළිබඳව අනුකම්පාව දක්වන්නට ඕන. නැති උදවියට ධර්ම ගෞරවේ ඇතිවන විදිහට අපි අපේ ජීවිත වලින් කටයුතු කරලා පෙන්වන්නට ඕන. ඔබේ ජීවිතයේ ඔබ බුදුරජාණන් වහන්සේ සරණ ගියා නම් මේ උතුම් ධර්මයේ පිළිබඳව අප්‍රමාණ ගෞරවයක් තියෙනවා නම් ඔබ ලෝකේ කාටත් වඩා ඉවසන කෙනෙක් වෙන්න ඕන. අනිත් අය ගැටෙද්දී ඔබ නොගැටී ඉන්නට ඕන. අනිත් අය හඬද්දී ඔබ නොහඬා ඉන්න පුළුවන් වෙන්න ඕන. අනිත් අය එකට එක කරද්දී ඔබ එකට එක නොකරන කෙනෙක් වෙන්න ඕන. අනිත් අය මසුරුකම් ඉරිසියාකම් කරද්දී ඔබ මසුරුකම ඊර්ෂ්‍යාව අතහරින්න ඕන. අනිත් අය මිනිස් ජීවිතය නැති නාස්ති කර ගනිද්දී ඔබ මිනිස් ජීවිතේ උදාර අරුතක් සම්පාදනය කරන්න ඕන. කොහොමද මේ උතුම් බුදුබණ ජීවිතයට ගලපාගෙන බලන්න කොච්චර දේවල් කරන්න තියෙනවද? තථාගතයන් වහන්සේගේ ශ්‍රී සද්ධර්ම මාවතට ආපු කෙනෙකුට එක තත්පරයක්වත් අහක යවන්නට නැහැ. සැබවින්ම පින්වතුනි, ඔබට වැටහුණොතින් බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් ශාසනයේ වටිනාකම ඔබට මේ ජීවිතේ වෙන බාහිර දේවල් වෙනුවෙන් කල් මරන්න වෙලාවක් ඇත්තේම නැහැ. ජීවත් වෙන්නට උවමනා කරන රැකිරක්ෂා ඒ දේවල් කරන්න ඕන තමයි. ඒ හැම දෙයක්ම සිද්ධ කරන්නේ ඔබ කුමක් උදෙසාද? තථාගත ධර්මයේ සම්පූර්ණ කරගන්න, වඩා ගන්නට පසුබිමක් උවමනා නිසා පමණයි. ඔබ ජීවත් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කර ගැනීම උදෙසා මිසක් ඔබ ජීවත් වෙන්නේ රැකියාවම කරන්න නෙමෙයි. ඔබ ජීවත් වෙන්නේ ධනය හම්බ කරන්නම නෙමෙයි. ඔබ ජීවත් වෙන්නේ ඇස කන නාසය පිනවන්න නෙමෙයි. මේ ධර්මයට ආපු දවසේ ඔබට ඒ දේ වැටහෙනවා. ඔබ ජීවත් වෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කර ගැනීම වෙනුවෙන්මයි කියලා යම් කෙනෙක් හිතුවොත් අන්නේ මොහොතේ පටන් ඥාන දර්ශනයේ ටිකෙන් ටික හදවතේ පහළ වෙනවා. පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගන්නට කලමනා දේවල් අතර ශ්‍රද්ධා බලය, ශ්‍රද්ධා ශක්තිය දියුණු කිරීම තරම් මහෝපකාර වෙන බලවේගයක් නැති තරම් ශ්‍රද්ධාව වැඩෙනකොට සියලු කුසල ධර්මයෝ එකාවන්ව වැඩෙනවා. ශ්‍රද්ධාව තියෙන කෙනා සිල් රකින්නවාමයි. ශ්‍රද්ධාව තියෙන කෙනා පවට බය වෙනවාමයි. ශ්‍රද්ධාව තියෙන කෙනෙක් දන් දෙනවාමයි. ශ්‍රද්ධාව තියෙන කෙනෙකුට බුදු ගුණ වැටහෙනවාමයි. ශ්‍රද්ධාව තියෙන කෙනෙකුට මේ බුද්ධ ශාසනයේ හැම ලාභයක්ම ලැබෙනවා. මේ ඔබ අදහා ගන්න. බුදුරජාණන් වහන්සේ ගැන අසීමිත ශ්‍රද්ධාවෙන්, ධර්මයේ ගැන අසීමිත ශ්‍රද්ධාවෙන්, එබැගි ශ්‍රද්ධාවක් නැති අය මේ ධර්ම මාවතට ඇදලා ගන්නට ඕන. හැබැයි අනුකම්පාවෙන්.
අභිආයුධයෙන් නෙමෙයි, නපුරු වදන් වලකින් නෙමෙයි. මිහිරි ආමන්ත්‍රණයෙන්, හෘදයාංගම වචන ටිකකින්, කාරණා තෝරා දෙන බුද්ධියෙන්, නුවණින් ඒ දේ කරනකොට ඔබ යන ගමනට ඔබ බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා ගුණ පිළිවෙත් සම්පාදනය කරන ගමන දැකලා බොහෝ දෙනෙක් බුදුරජාණන් වහන්සේ වටා, ධර්මයේ වටා, සංඝ රත්නයේ වටා එකතු වෙනවා. අපි මේ ලෝකයට ආදරය කරනවා නම්, සැබවින්ම සමාජයට සේවයක් කරනවා නම්, සැබවින්ම මිනිස්කම අගයනවා නම්, උපන් රටට, උපන් ජාතියට සැබෑම අනුග්‍රහයක් සපයනවා නම්, කල යුත්තේ වෙන කුමක්වත් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ ගැන කියා දීම, ධර්ම රත්නය ගැන කියා දීම. ඉන් අනතුරුව සංඝ රත්නය පිළිබඳව දැඩි ගෞරවයකින් කටයුතු කරන්න ඕන. මහා සංඝ රත්නය කියන්නේ ජාතියක මුර දේවතාවරු. එදා මෙදා තුර බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවුරුදු 2563කට ආසන්න කාලයක් දැන් වෙනකම්ම පවත්වාගෙන ආවේ පරපුරෙන් පරපුරට කසාවත් ධරාගෙන බ්‍රහ්මචාරී ජීවිතයට පන පොවපු උතුමන් වහන්සේලානේ. ඒ උතුමන් නොසිටින්නට අද මේ ධර්ම කතාව ඔබට හෙන්නෙත් නෑ, මට හෙන්නෙත් නෑ. ඔබ මේව සිහි කරන්න. කෘතවේදීත්වයෙන් තොර වෙච්ච කිසිම තැනක දියුණුවක් නෑනේ. කතඤ්ඤු කතවේදී පුද්ගලෝ දුර්ලභෝ ලෝකස්මින්. කලගුණ සලකන අය ලෝකේ දුර්ලභයිනේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ හොඳට කලගුණ දන්නවා. සාරිපුත්ත ධර්මසේනාධිපති ස්වාමින් වහන්සේ සැතපෙන වෙලාවට හැමදාකම අස්සජි ස්වාමින් වහන්සේ වැඩ ඉන්න දිසාවට නමස්කාර කරනවා. පසඟ පිහිටුවල වන්දනා කරනවා. ගහක් යට සැතපුණත්, කුටි සෙනසුනක සැතපුණත්, සැතපෙන්න කලින් ඒ දිසාව බලනවා. නුවණින් බලලා ඉන්න දිසාව සලකලා ඒ පැත්තට හිස දාලා තමයි සැතපෙන්නේ. බලන්න මොන තරම් ගෞරවයක් තිබුණාද, ගුරු ගෞරවයක්, ධර්ම ගෞරවයක්. මට ඉස්සෙල්ලාම බණපදේ කියලා දුන්නේ මේ උතුමන් වහන්සේනේ කියන අප්‍රමාණ ගෞරවයේ හදවතේ තිබුණා. එය නැති වෙන්නට මේ ශාසනය කිසිදාක දියුණුවක් ලැබෙන්නේ නැහැ. මේව ඔබ හොඳට සිහි කරන්න. මේ මූලික ගුණ ධර්ම ටික හදවත්හි පුරවා ගන්න. පිරිහෙන්නේ කවදාකවත්. දවසින් දවස නුවණ වැඩෙනවා. බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මයේ ගැන, සංඝ රත්නය ගැන අපම්මන ගෞරවය හිතේ දරාගෙන ඒ ගෞරවය නැති අයට ඒ ගෞරවය ඇති කරන්නට ඔබ කටයුතු කරන්නට ඕන. එහෙම කටයුතු කරමින් තම ජීවිතය තුලින් ධර්මය මූර්තිමත් කරලා පෙන්වන්නත් ඕන. කොහොමද එහෙම කරන්නේ? ඔබ සිල්වත් වෙන්න ඕන. ඊළඟට සාරිපුත්ත ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේට ඇසෙනසේ මොකක්ද ප්‍රකාශ කළේ? සික්ඛාගාරවෝ හෝති. ස්වාමීනි, මේ ශාසනයේ ශ්‍රාවකයා සීලයට අපමණ ගරු කරනවා. කිසිම හේතුවකින් රහසේ හෝ වේවා, එලිපිට හෝ වේවා, ඔබ සමාදන් වෙච්ච සීලය paludu වෙන්න තියන්නේ නැහැ ජීවිතය නිසාවත්. මට එහෙම කියද්දි මතක් වෙනවා මහා වත්තනි කියන වනාන්තරයේ සොරමුලකට හසු වූ එක ස්වාමින් වහන්සේ නමක්. ඒ සොරමුලේ හොරු විසින් මොකද කරන්නේ? අත්පා ගැට ගහලා වනාන්තරේ තනි කරලා දාලා යනවා. ඇයි අත්පා ගැට ගැසුවේ? මේ භික්ෂුව වනාන්තරයෙන් එළියට ගිහිල්ලා ගම්වානවල ඉන්න මිනිසුන්ට මේ වනාරණේ සොරු ඉන්නවා කියලා කිව්වොත් අපට බැරි වෙනවා අපේ සොරකම දිගට කරගෙන යන්න. මෙහෙම කල්පනා කරලා මේ ස්වාමින් වහන්සේගේ දෑත දෙපා අමු වැල් වලින් ගැට ගහලා යන්න ගියා. ස්වාමින් වහන්සේට හැකියාව තිබුණා මේ අමු වැල් කඩලා දත් වලින් හපලා අත්පා ගැට ගසලා තියෙන බැඳුම් ලිහලා සුවසේ ගමන් කරන්න. නමුත් පැලවෙන જાතියක්, පැලවෙන වැලක් වේවා, මුලක් වේවා, බීජයක් වේවා, කප්පියම් කිරීමකින් තොරව යම්කිසි භික්ෂූන් වහන්සේ නමක් උපසම්පදා තුවාල කළොත්, කැඩුවොත්, තැළුවොත් ආපත්‍තියක් සිද්ධ වෙනවා.
භූතගාම පාතව්‍යතාය පාචිත්‍යං කියලයි ඒ ආපත්තිය බුදුරජාණන් වහන්සේ වදාළේ. මේ ස්වාමීන් වහන්සේට අපමණ ගෞරවයක් තියෙනවා සීලය ගැන. මේ ආපත්තිය මහා ලොකු ආපත්තියක් නෙමෙයි. නමුත් බුදුරජාණන් වහන්සේ එපා කියපු දෙයක් වේ නම් පනවන ලද කුඩා ශික්ෂාපදයක් වේවා මහා ශික්ෂාපදයක් වේවා දිවි හිමියෙන් මේ ශික්ෂාපදේ කඩන්නේ නැහැ ශ්‍රාවකයෝ. ජීවිතේ නිසාවත් කඩන්නේ නැහැ. අප ගැන භාග්‍යවතුන් වහන්සේ මහා පුදුම විශ්වාසයක් තියුවානේ. යම් මම ශාවකානං සික්ඛාපදං පඤ්ඤත්තං තම් මම ශාවකා ජීවිත හේතුම් පිනාතික්කමන්ති කියලා. මගේ ශ්‍රාවකයෝ මා පැන වූ ශික්ෂාපද දිවි හිමියෙන් කඩන්නේ නැහැ කියලායි අපි ගැන වදාළේ. ඒ විශ්වාසය හැමදාම සුරක්ෂිත කරමින් ගෞරවයෙන් සීලය ආරක්ෂා කරන්නට ඕන. එදා ඒ ස්වාමින් වහන්සේ ඒ විදියට වනාන්තරේ වැතිරලා ඉන්නවා. දින ගාණක් निराහාරව. ඔහොම ඉන්නකොට ධර්මයේ සිහි කරමින් ඉන්නේ. හැම වෙලාවකම විදර්ශනා මානසිකාරයකින් ගත කරන්නේ. ජීවිතය අතහැරලා විදර්ශනාව වැඩුවා. ලැබුගින්නක් ඇවිල්ලා ස්වාමින් වහන්සේගේ ශරීරයේ පිච්චිලා අපවත් වෙද්දී ඒ උතුමන් වහන්සේ අනාගාමී වෙලා බ්‍රහ්ම ලෝකෙ ගියා. අර වැල් ටික කඩලා දාලා උන්වහන්සේ යන්න ගියා නම් තවත් අදටත් දුගතියකට වැටෙන්න තිබුණා. එනිසා සීලයට දැඩි ගෞරවයක් තියෙනවා. සීල් රකින්නේ නැති අය සීලේ පිහිටවන්න ඕනි. සීලෙහි පිහිටවන්නට නම් බලහත්කාරයෙන් බෑ. අපේ ජීවිතවලින් සීලය ආරක්ෂා කරලා පෙන්වන්නට ඕන. ඉන්ද්‍රිය සංවර වශයෙන් ප්‍රාතිමෝක්ෂ සංවර වශයෙන් සීලේ ප්‍රභේදයන් තියෙනවනේ. ගිහි ගෙදරක ඉන්න කෙනෙක් නම් පංච සීලය හොඳට ආරක්ෂා කරලා පෙන්වනවා. අභිමානයෙන් එතකොට ඔහුට කතා කරන්නට පුළුවන්. මම දැන් සිල්වතෙක් කියලා. තමනුත් සිල්වත් වෙලා දුස්සීල අය සීලයක පිහිටුවලා යම් කිසි කෙනෙක් කරුණාවෙන් මෛත්‍රියෙන් මේ සමාජය හැසිරෙනවා නම් අතිරෝචති පඤ්ඤාය. එයා ප්‍රඥාවෙන් බබලනවා. බුදුරජාණන් වහන්සේ ඔබට ලබා දුන් තැන ඔබ ලබා ගන්න. බුදුරජාණන් වහන්සේ ඔබ ඔසවා තැබුවේ මහා මඩ ගොහරුවකින් හරියට ඔබ ගැන බුදුරජාණන් වහන්සේ කොහොමද දේශනා කළේ? යථා සංඛාර දානස්මින් උජ්ජිතස්මින් මහා පතේ පදුමං තත්ථ ජායේත සුචි ගන්ධං මනෝරමං. හරියට සුපිපි සුවඳ පියුමක් මඩ ගොහරුවක පිපිලා මඩ ගොහරුවේ නොගෑවී තියෙනවා වගේ මගේ ශ්‍රාවකයෝ අන්ද මන්ද වූ ලෝකයේ මම මුලා වූ මිසදිටුගත් ලෝකයේ සම්මා දිට්ඨියේ පිහිටලා ධර්ම මාර්ගයට පැමිණිලා කටයුතු කරනවා කියලයි ඔබ ගැන බුදුරජාණන් වහන්සේ වදාළේ. බුදුරජාණන් වහන්සේ ඔබ හෙළ පියුමක් බඳු උපාසකවරයෙක් කියලා ප්‍රකාශ කළා නම් හෙළ පියුමක් බඳු උපාසිකාවක් කියලා ප්‍රකාශ කළා නම් දේශනා කළා නම් ඒ ගෞරවණීය තත්වය ඇති කරගන්න ඔබ වෙහෙසෙන්න. එය මෙලොවටත් හොඳයි පරලොවටත් හොඳයි නිවන දක්වාම හොඳයි. ඉන් අනතුරුව සාරිපුත්ත ස්වාමීන් වහන්සේ වදාරනවා සමාධියටත් ගෞරව කරනවා. සීලේ පිහිටන්නේ සමාධිය වඩන්නනේ. නීවරණ ධර්ම සංසිඳුවන අනුසති භාවනා ඒ වගේම සමත භාවනා විදර්ශනා භාවනා සමසතලිස් කර්මස්ථානයන් සමතමේ වශයෙන් ඉන් අනතුරු විදර්ශනා භාවනා මේ ශාසනය මොන තරම් දෙයක් කරන්න තියෙනවද? මෙහෙම භාවනාවක් ප්‍රගුණ කරනකොට සමාධිය ඇති වෙනවා. ඒ සමාධිය පිළිබඳව එයා බලාපොරොත්තු තියාගෙන සමාධිය වැඩෙන ආකාරයෙන් තම සීලය හසුරුවා ගන්නවා. සිල්වත් ජීවිතය හසුරුවා ගන්නවා. එතකොට සමාධි සුවය ලැබෙනවා. පින්වතුනි මේවා මේ ජීවිතේ විතරයි කරන්න ලැබෙන්නේ. දුගතියක ගියාම කරන්න ලැබෙන්නේ නැහනේ. එනිසා අප්‍රමාදීව දිනකට කුඩා වේලාවක් නමුත් ගත්ත නොසල්වා තබාගෙන භාවනාවකට හැම වෙලාවකම කාලයක් වෙන් කරගන්න හැම දවසකම භාවනාවකින් තොරව ගතවන ජීවිතේ හිස් ජීවිතයක්. භාවනාවෙන් තොරව තථාගතයන් වහන්සේගේ වටිනාකම වැටහෙන්නේ නැහැ. දවසකට පැය භාගයක් නමුත් වෙලාවක් වෙන් කර ගන්නම වෙනවා මේ උතුම් ධර්මයේ රසය ලබන්න. එනිසා සමාධියට ගරු කරන බව මේවා විස්තර වශයෙන් කියන්නට ඕන කාරණා. ඊළඟට සුවච වීම කියන දේ අහනවා. කවුරු කියන දේද? කල්යාණ මිත්‍රයා කියන දේ. සත්පුරුෂයා කියන දේ අහනවා. අසත්පුරුෂයා කියන දේ නෙමෙයි. බුදුරජාණන් වහන්සේ කියන දේ අහනවා.
ඒකට කියනවා සුවච වීම කියලා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් කියා දෙන දේ බොහෝම ගෞරවයෙන් අහනවා. හිසපාත් කරලා අහනවා. වන්දනා කරගෙන අහනවා. ඒ විදිහටම ජීවිතේ කටයුතු කරනවා. ඔබ හිතන්නට ඕනි අහං කිංචන ජානාමි භගවා සබ්බං ජානාති. මම මොකුත් දන්න කෙනෙක් නෙමෙයි. මා සරණ ගිය බුදුරජාණන් වහන්සේ සියල්ලම දන්නා කෙනෙක්. ඒ භාග්‍යවතුන් වහන්සේ යමක් වදාලා නම් මට ඒ ගැන ආයෙ විමසන්න දෙයක් නැහැ. මම ඒ දේ විදිහටම මගේ ජීවිතේ ක්‍රියාත්මක කරනවා. බුදුරජාණන් වහන්සේ විතරාගී, විත දෝෂී, විත මෝහි හැම පව්මල දුරු කරපු උතුමන් වහන්සේ. මමත් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් ලෙස කෙලෙසුන් ජය ගන්නට උත්සාහවත් වෙනවා. අන්න එහෙම හිතන්නට ඕන. එහෙම හිතලා සුවච කෙනෙක් වෙනවා. ස්වාමින් වහන්සේ කෙනෙක් නම් වැඩිහිටි ස්වාමින් වහන්සේලාගේ වචනයට අවනත වෙන්න ඕනි. එහෙම නැත්නම් පැවිදි ජීවිතයක් කවදාකවත් සාර්ථක වන්නේ නැහැ. ගිහි ගෙදරක ඉන්න කෙනෙක් නම් මහා සංඝරත්නයට හිස නමලා ලබා දෙන අවවාද ගෞරවයෙන් පිළිගන්නට ඕන. සංඝරත්නය ඉක්මවා යන්නේ නැහැ කිසිදාක. මෙය දියුණුවට කාරණයක්මයි, පිරිහීමට කාරණයක් නෙමෙයි. ඊළඟ කාරණය තමයි කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන බව. වටිනාම කාරණයක්නේ. මේ හැම දෙයක්ම ලැබෙන්නේ කල්යාණ මිත්‍රයා නිසානේ. බුදුරජාණන් වහන්සේ පහළ වුණා කියන පණිවිඩය, ධර්ම රත්නයේ සංඝ රත්නයේ පහළ වුණා කියන පණිවිඩය, මේ උතුම් බණ පදේ මේ හැම දෙයක්ම ඔබට ඇහෙන්නේ කල්යාණ මිත්‍රයන්ගේ එකතුවකින්. එනිසා කල්යාණ මිත්‍රයෝ සොයා ඇසුරු කරන්න. කල්යාණ මිත්‍රයාට කිසිදාක පිටුපාන්න එපා. ඔහු ඉදිරිය අවංක වෙන්න. සැබෑ ස්වභාවය තමන්ගේ ප්‍රකට කරලා විවර කරලා ඒ අඩුපාඩු හදාගන්න විදිය කල්යාණ මිත්‍රයාගෙන් අහන්නට ඕන. කල්යාණ මිත්‍රයා හැම වෙලාවකම ඔබේ පුද්ගලිකත්වය ආරක්ෂා කරන්නට ඕන. ඔබව විවේචනය කරන්නේ නැහැ. කල්යාණ මිත්‍රයාගේ තිබිය යුතු ගුණ ධර්ම බුදුරජාණන් වහන්සේ වදාරනවා. පවට ලැජ්ජයි, පවට බයයි, සිල්වත්කම තියෙනවා. විවේචන අනවශ්‍ය විදිහේ ਵਿਚාරයන්ට ඔහු බැසගන්නේ නැහැ. උපශාන්ත චරිතයක්, නපුරු වචන නැහැ. ආදර්ශී චරිතයක්. අන්නේ වගේ කල්යාණ මිත්‍රයෝ සොයා ඇසුරු කරන්න. ලෝකෙ කිසි කෙනෙක් පාප මිත්‍රයෙක් කියන්නේ ඉක්මන් වෙන්නත් හොඳ නැහැ. කිසිම මිනිසෙකුට දෝෂාරෝපණයන් එල්ල කිරීමෙන්, පාපියෙක් කියා කීමෙන් අපි දන්නේ නැහැ ඔහුගේ ජීවිතය කෙබඳු ගුණධර්ම වලින් පිරිච්ච එකක්ද කියලා. එනිසා පුද්ගල පරෝ පරියත්ත ඥානෙ හිමිවන්නේ තථාගතයන් වහන්සේට පමණයි. අද වැරදි කරන කෙනා හෙට නිවැරදි කෙනෙක් වෙන්න පුළුවන්. අද නිවැරදිව ජීවත් වන කෙනා හෙට වැරදිකාරයෙක් වෙන්න පුළුවන්. මග ඵල ලබලා තිබුණ නැත්නම් සීලයෙන් පිරිහෙන්න පුළුවන්. එනිසා බොහොම දයානුකම්පාවෙන් ලෝකෙ දිහා බලලා මිනිස් ජීවිතයට ආපු අපි හැමෝම එකම මවකගේ දරුවන් වගේ, එකම පියෙකුගේ දරුවන් වගේ ඕනෝන් දැස කරුණාබර හැඟීමෙන් බලන්න පුරුදු වුණොත් කාටත් කලින් ඔබේ ජීවිතේ මහ පුදුමාකාර දියුණුවක් ඇති වෙනවා. මේ මෙත්සිත ලෝකෙට දායාද කළ, කරුණාබර සිත ලෝකෙට දායාද කළ බුදුරජාණන් වහන්සේගෙන් ඔබට ඇසෙන අතිශයින් කාරුණික, අතිශයින් දයාබර, අතිශයින් ලයාන්විත, අතිශයින් ආදරණීය ඇමතීමක්. මේ උතුම් ධර්මයට පිටුපාන්න එපා. බුදුරජාණන් වහන්සේ ගැන ගෞරවය ඔබේ හදවතේ පහළ වේවා. ධර්ම ගෞරවය පහළ වේවා. සංඝ ගෞරවය පහළ වේවා. සීලේ පිළිබඳව ගෞරවය පහළ වේවා. සමාධිය පිළිබඳවත් ගෞරවය පහළ වේවා. ඔබ සුවච කෙනෙක් වේවා. කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන කෙනෙක් බවට පත් වේවා. මම මෙසේ ඔබට ආශිර්වාද කරනවා මේ උතුම් ධර්ම කතාව සමාප්ත කරන මොහොතේ. පින්වතුනි, එදා දිව්‍ය කුමාරයා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ මේ කාරණා ටික ප්‍රකාශ කළා. බුදු සිරිමුව මඩලින් සත්තු ගරු ධම්ම ගරු සංඝේච තිබ්බ ගාරවෝ සමාධි ගරු ආතාපි සික්ඛාය තිබ්බ ගාරවෝ කල්යාණ මිත්තෝ සුවචෝ සප්පතිස්සෝ සගාරවෝ අභම්බෝ පරිහානාය නිබ්බානස්සේව සන්තිකේ. මේ විදිහට සිරිමුව මඩලින්නේ දේශනා කළා. ඒ කරුණු ටිකයි ඔබට අදමා සිත්නෙත් අසපුවෙන් ඇසෙන මේ උතුම් ධර්ම කතාවේදී කියලා දුන්නේ.
ජීවිතයට සම්බන්ධ කරගන්න බලන්න. මේ කරුණු ටික ඔබේ හදවතේ පිහිටියොත් ඔබ ලෝකෙට සත්පුරුෂයෙක්, දෙවියන්ගේ වැඳුම් ලබන කෙනෙක්, බ්‍රහ්මයන්ගේ වැඳුම් ලබන කෙනෙක්, මිනිස්කමට සැබෑ උත්තම අරුතක් සම්පාදනය කළ කෙනෙක්. ඔබ මිය දෙන්නේ මේ කරුණු තිබුණොත් හිස් අතින් නෙමෙයි. ඒකාන්තයෙන් මැරෙන මොහොතේ ඔබේ දැස ඉදිරියේ ඒ බුදුරජාණන් වහන්සේ මැවී පේනවා. යලි නොඇරෙන්නට දැස වැසෙනදා සම්බුදුරුව මගේ නෙතග මැවේවා. කවුරු නොසිටියත් මියැදෙන මොහොතේ බුදු සිරිපා මුල සිත පිහිටාවා. මෙහෙම හිතන්න හැමදාකම ඔබ තනි වෙන්නේ නැහැ. මේ ඇසූ උතුම් බණපදය අපරාජිත ලෙස මේ ජීවිතය ගත කරලා සසර දුකෙන් මිදෙන මොහොත දක්වාම අපරාජිතව ගමන් කරගන්නට උතුම් මග වියදමක් වේවා. මේ ඇසුණු ධර්ම කාරණා හදවතේ තැන්පත් වේවා. නැවත නැවත ජීවිතයට ගලපාගෙන බලමින් අඩුපාඩු අඩු කරගෙන ගුණ වැඩි කරගන්න. ගුණ සුවඳින් හදවත සුවඳවත් කරගන්න. හැමෝටම වාසනාව ලැබේවා. පින්වතුනි, අද සිත්නෙත් අසපුවෙන් ඇසුණ මේ බණපදයේ ඔබට දානීය පිණිස ලබා දුන්නේ අම්බලන්ගොඩ පටබැඳි මුල්ල මුහුදු වෙරළ පාරේ අංක 26න් 1B නිවසේ පදිංචි පී.එල්. ප්‍රේමදාස මහතා. දූවරු බෑනාවරු ඇතුළු පවුලේ සියලු දෙනා විසින්. ඒ ඇත්තු බලාපොරොත්තු වෙනවා පින් අනුමෝදන් කරන්න කේ.ඩබ්ලිව්. කුසුමාවතී මෑණියන්ගේ අප්‍රේල් 30 වෙනි දිනට යෙදුන තෙමස් පූර්ණ පින්කම නිමිති කරගෙන පින් අනුමෝදන් කරන්න. පී.එල්. ප්‍රේමදාස මහතාගේ පියාණන්ට වැඩිමහල් සොහොයුරියට පින් අනුමෝදන් කරන්න. කුසුමාවතී මහත්මියගේ පරලෝ සැපත් මාපියන්ට, බෑනාවන අජිත් ප්‍රියන්ත කුමාර මහතාගේ පරලෝ සැපත් දෙමව්පියන්ට පින් අනුමෝදන් කරන්නත් බලාපොරොත්තු වෙනවා. පී උපුල් මහතාගේ දෙමව්පියන්ට හා වැඩිමහල් සොහොයුරියට පින් අනුමෝදන් කිරීමටත්, බෑනාවන ජීවනාල සමරවීර මහතාගේ සුජීවත්ව සිටින දෙමව්පියන්ට සෙත් පතන්නට බලාපොරොත්තු වෙනවා. විදේශගතව සිටින ජීවනාල් සමරජීව මහතාටත්, ජීවන සමරජීව මහතාටත්, සිරිපාල තවලම ගමගේ මහතාටත්, ඉන්දික තවලම ගමගේ මහතාටත් ආශිර්වාද කරන්න. ඒ වගේම අශාන් චමිල්ක පුතුන්ට, විදේශගතව සිටින සියලු ඥාතීන්ට සෙත් පතන්න බලාපොරොත්තු වෙනවා මේ උතුම් ධර්ම දාණය ලබා දීලා. ඒ වගේම මේ කාලේ ලෝකෙ පැතිරිලා යන වසංගත රෝගේ වහවහාම සමනය වේවා කියන පිවිතුරු ප්‍රාර්ථනාවත් ඒ පින්වතුන්ලගේ හදවත්වල තබාගෙනයි මේ උතුම් ධර්ම දාණය ලබා දෙන්නට බැතිබර දායකත්වය දරුවේ. දේශනා කරපු ස්වාමින් වහන්සේට, net fm කාර්ය මණ්ඩලයේ පින්වත් සියලු දෙනාට, ධර්මයේ ශ්‍රවණය කරපු හැමෝටම නිදුක් නිරෝගී සුව ලැබේවා කියන ප්‍රාර්ථනාව. අපි මෙතෙක් වෙලා රැස් කරගත් මේ සියලු ධර්ම ශක්තිය, පුණ්‍ය ශක්තිය, ඒ නම් සඳහන් කළ නොකළ හැමෝටමත්, සක්දෙව් රජතුමාට, සතරවරම් දෙව් රාජවරුන්ට, දෙවියන් සහිත ලෝකයටම අයිති වේවා. අපි මේ පුංචි වෙලාවේ කුඩා කාලයේ බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මයේ ගැන, සංඝ රත්නය ගැන, ජීවිතය ගැන අපේ හිත පිරිසුදු වන විදිහේ උතුම් ධර්ම කරුණු සාකච්ඡා කළා, කතා කළා. එමගින් ජනිත මහා පින දේශනාවෙන්, ශ්‍රවණයෙන්, සිත පැහැදීමෙන්, ශ්‍රද්ධාව මතුවීමෙන් මේ හැම ආකාරයකින්ම පහළ වූ කුසල සිත් පරම්පරාවේ අනුහස දෙවියන් සහිත ලෝකයට අනුමෝදන් වේවා කියලා ගාථා සජ්ජායනා කරලා පින් අනුමෝදන් කරමු. ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා
පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං චිරං රක්ඛන්තු ත්වං සදාති. ධර්ම ශ්‍රවණානිසංස බලයෙන් හැම හදවතකටම සහනයක් වේවා. සියලු යහපත් බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා. රන්වැලි මහා සෑ සමිඳුගේ අනුහසින්, ජයසිරි මා බෝ හාමුදුරුවන්ගේ අනුහසින්, දලදා හාමුදුරුවන්ගේ අනුහසින් මේ මුළු රටටත් ජාතියටත් සෙතක් වේවා, ශාන්තියක් වේවා කියලා මම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වණ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයු ආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. සිත්නෙත් අසපුව නැවතත් අපි ඉරිදා සිත්නෙත් අසපුව වැඩසටහන සමගින් සම්බන්ධ වෙන්නේ ධර්ම දේශනාව අද දවස තුලදී ඉතාමත් වැදගත් වූ දේශනාවක් බවට පත් වුණා. අපේ ශ්‍රාවකයන්ට මේ ධර්මය ඇහෙනකොට ඇත්තටම හිතේ පිබිදීමක් ඇති වෙනවා. ඇති විශේෂයෙන්ම මේ වෙසක් මාසයේ වෙසක් පුර 15ක පොහෝ දිනය ගෙවුණා පමණයි අපේ හිතේ තාමත් ඒ බුදුරජාණන් වහන්සේ කෙරෙහි, ධර්ම රත්නය කෙරෙහි, සංඝ රත්නය කෙරෙහි අප්‍රමාණ ගෞරවයක් තිබෙනවා. ශාස්ත්‍රීය ගෞරවය, ධර්ම ගෞරවය, සංඝ ගෞරවය හිතේ වැඩි වශයෙන් මෝදු වී තිබෙන වේලාවක තමයි අපට ඉරිදා සිත්නෙත් අසපුවේ ඒ ගුණය තවත් වැඩි දියුණු කරන්නට හේතු වන ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නට වාසනාව ලැබුණේ. අපි ධර්ම සාකච්ඡාවේදී ධර්ම දේශනාව ඇසුරේම ගොඩනැගුණු අපේ හාමුදුරන් වහන්සේගේ අනුශාසනා තුල අපට තවත් දැනගත යුතු කාරණා වෙතට යොමු වෙන්නට බලාපොරොත්තු වෙන මොහොත බොහොම ගෞරවයෙන් නැවත වාරයක් ඉරිදා සිත්නෙත් අසපුව ධර්ම සාකච්ඡාව වෙනුවෙන් පූජනීය වන්දනීය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේව ධර්ම සාකච්ඡාව වෙනුවෙන් පිළිගනු ලබන අවසරයි ස්වාමීන් වහන්සේ. අපි ස්වාමීන් වහන්සේ සාකච්ඡාව ආරම්භ කරන්නට මම ඔබ වහන්සේට ආරාධනා කරන්නේ ඉරිදා සිත්නෙත් අසපුව ශ්‍රාවකයෝ බොහොම ගෞරවයෙන් මේ ධර්ම කතිකාවතට එකතු වෙන්නට බලාපොරොත්තු වෙලා සිටින්නේ. ඉතින් මේ හැමදෙනා වෙනුවෙන්ම ඔවුන්ගේ ජීවිතේ ශ්‍රද්ධාවෙන් පිරිච්ච චරිත තියෙන බොහෝ දෙනා. බුදුරජාණන් වහන්සේ කෙරෙහි අප්‍රමාණ ගෞරවය පිරුණු චරිත තියෙන බොහෝ දෙනා. ඉතින් මේ ශ්‍රද්ධාව ගෞරවයත් එක්ක ඇතිවුණු ඇතැම් වැරදි ඇතැම් වෙලාවට අපිට නොවැටහෙන්නට පුළුවන්. ඒ නිසා මම ඔබ වහන්සේට බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා ශාස්ත්‍රීය ගෞරවය ඇති වෙන්නේ ශ්‍රද්ධාව නිසාද ස්වාමීන් වහන්සේ අවබෝධය නිසාද කියන කාරණේ අපිට පහදලා දෙන්න. ශ්‍රද්ධාව අතර අපි සාමාන්‍යයෙන් දකිනවා අමෝලිකා ශ්‍රද්ධාව ගැන අපි අසා තිබෙනවා. ඒ තුළ ඇතිවෙන ගෞරවය ඒ පුද්ගලයාට අවඩ පිණිස අකුසලයේ පිණිස හේතුවක් වෙනවාද, එහිදී ශාස්ත්‍රීය ගෞරවය ඇති වෙන්නට එය යම් ආකාරයකට බලපෑමක් සිදු වෙනවාද කියන කාරණේ පහදලා සාකච්ඡාවට ප්‍රවේශයක් ලබා දෙන්නට බොහොම ගෞරවයෙන් ඔබ වහන්සේට ආරාධනා කරනවා. පින්වත් වරුණ එදිරිසිංහ මහත්මයා ඇතුළු මේ වෙලාවේ සිත්නෙත් අසපුවට සවන් දෙන සියලු දෙනාටම තෙරුවන් සරණ ලැබේවා. හැම සිතකටම මේ උතුම් බණපදේ අමාවක් වේවා, සහනයක් වේවා කියලා මම පළමු කොට ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. බුදුරජාණන් වහන්සේ ගැන කතා කරද්දී සත්තු ගාරවතා කියන කාරණේ අපි උතුම් ශ්‍රී සද්ධර්ම දේශනාව තුලදී සාකච්ඡා කළා. පින්වත් වරුණ ඇහුවා වගේ අමූලිකා ශ්‍රද්ධාව, එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ ගැන පහළ වන්නට ඕන කෙබඳු ශ්‍රද්ධාවක්ද, බුදුරජාණන් වහන්සේ පිළිබඳව අපේ හිතේ ඇති වෙන්න ඕනේ කෙබඳු හැඟීමක්ද, ඒ ශ්‍රද්ධාව මූලික කරගෙන ඇති වෙලා කොයි විදිහටද බුදුරජාණන් වහන්සේ කියන පාරිශුද්ධ අරමුණ හදවතට සමීප කරගන්නට ඕන. ඒක ඊටාම වැදගත්. බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ වරුණ මේ ප්‍රශ්නේ ඇත්තටම අහන්න දෙයක් නැහැ. බුදුරජාණන් වහන්සේ ඔබේ දැසින් දැක්කනම් මේ වගේ ප්‍රශ්න එකක්වත් මතුවෙන්නේ නැහැ. මේ හැම ප්‍රශ්නයක්ම මතුවෙන්නේ ඔබේ මගේ නෙතගට ඒ මිහිරි බුදුරුව දකින්න බැරි වුණා. ඒක අපි ඉස්සෙල්ලා පිළිගන්න ඕනි.
මේ අද වෙනකොට මේ අපේ ශාසනික නාමයෙන් යම්තාක් ප්‍රශ්න ගැටලු උත්සන්න වෙලා තියෙනවා නම් මුළු ලෝකයේම සිත්වල පුද්ගලයෝ අතර වික්ෂුන් වහන්සේලා අතර කොතනකෝ මේ හැම දෙයකටම එකම හේතුවයි තියෙන්නේ බුදුරජාණන් වහන්සේ දර්ශන පතයෙන් ඈත් වුණා. පිරිනිවන් වැඩියා. හැමදාම වැඩ ඉන්න බැහැනේ භාග්‍යවතුන් වහන්සේට. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේ දැක ගන්න ලැබුණා නම්, ඒ මිහිරි රූපය දැක ගන්න ලැබුණා නම්, ඒ මහා පුරුෂ ලක්ෂණ දැක ගන්න ලැබුණා නම්, ඒ කාරුණික බැල්ම දැක ගන්න ලැබුණා නම්, ඒ මද සිනහාවෙන් ඔබට ඒ මද සිනහවත් එක්ක එකතු වෙන ලැබුණා නම්, බුදුරජාණන් වහන්සේගේ හද මඩලින් ගලාගෙන එන බණපදයක මිහිර විඳ ගන්න ලැබුණා නම් මේ ප්‍රශ්න එකක්වත් නැහැ. දැන් අපට සිද්ධ වෙනවා ඒ භාග්‍යවතුන් වහන්සේ හොඳට සිතින් අරමුණු කරන්න. ඒ අරමුණු කිරීම වරුණ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සද්ධාති තථාගතස්ස බෝධින් කියලා. තථාගතයන් වහන්සේගේ අවබෝධය අදහා ගැනීම. ඒක තමයි ශ්‍රද්ධාව කියලා මේ ශාසනය හඳුන්වන්නේ. එතකොට කොයි ආකාරයෙන් ප්‍රවේශයක් ගත්තත් කිසිම ප්‍රශ්නයක් නැහැ බුදුරජාණන් වහන්සේ කෙරේ සිත පහදවා ගන්න. අපේ තමක බුදුරජාණන් වහන්සේ දැන් ඔය බුදුරජාණන් වහන්සේගේ මිහිරි රූපය තියෙනවානේ. 32ක් මහා පුරුෂ ලක්ෂණ තියෙනවා. ඒ මහා පුරුෂ ලක්ෂණ ගැන හිතින් කල්පනා කරනවා. භාග්‍යවතුන් වහන්සේගේ ශරීරේ රන්වන් පාටයි. දැන් ওই රන්වන් පාටයි බුදුරජාණන් වහන්සේගේ බුදුබඳ කියලා මේක නිතර කල්පනා කර කර ඉන්නකොට එයාට ඒ අරමුණේ සිත බැස ගන්නවා. බුදුරජාණන් වහන්සේගේ මුව මඩල සඳ මඩල පරයනවා. මේක මෙනෙහි කර කර ඉන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ ගැන ඒ ස්වභාවික වස්තුන් දකිනකොට අපිට සිහි වෙන්නේ බුදුරජාණන් වහන්සේ. හඳ මඩල බලනකොට සිහි වෙන්නේ බුදුරජාණන් වහන්සේ. අන්නේ විදිහට ශ්‍රාවකයා කුමන හෝ ආකාරයකින් බුදුරජාණන් වහන්සේ නම් වූ අරමුණ තම හදවතට සමීප කරගන්නට දක්ෂ වෙන්නට ඕන. ඒ සඳහා ධර්මයේ ශ්‍රවණය කිරීම, ගැඹුරු ධර්මයන් විශේෂයෙන් මෙනෙහි කිරීම, ශ්‍රද්ධාව මූලික කරගෙන තමයි වරුණ ඊළඟට ප්‍රඥාව පහළ වෙන්නේ. සද්ධා ජාතෝ උපසංකමති. බුදුරජාණන් වහන්සේ ගැන සිතේ පැහැදීම ඇති වුණාට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේගේ සිරිපා කමල්ලා බියසට එළඹෙන්නේ. එහෙම එළඹුණාට පස්සේ තමයි ඕහිත සෝතෝ ධම්මං සුනාති. කන් යොමාගෙන මිහිරි ධර්මයට සවන් දෙන්නේ. එතකොට මේ වගේ කාලයක මේ ඇහෙන දේවල් එක්ක ඔබ හොඳට විශේෂයෙන් දැන් මේ වෙසක් කාලේනේ හොඳට බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රේ කරන්න. අමූලිකා ශ්‍රද්ධාව ගැන අපි කතා කළේ බුදුරජාණන් වහන්සේගේ ගුණ ගැන හරියට නොදැන හිතේ ඇතිවන తాවකාලික පැහැදීම. වරුණ මෙතන මෙහෙම දෙයක් තියෙනවා. කාගේ හරි හිතේ తాවකාලිකව හරි මොහොතක් හරි බුදුරජාණන් වහන්සේ ගැන පැහැදෙනවා නම් ඒක සැබවින්ම අගය කරන්නට ඕන. ඒක ප්‍රශංසනීයයි. එක මොහොතක් හරි මොනම කාරණයක් නිසා හරි බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීමක් ඇති වෙනවා නම් ඒක සැබවින්ම අග්ග ප්‍රසාදයක් කියලා කිව යුතුයි. මේ ලෝකේ සදේවකේ භික්කවේ සමාරකේ සබ්‍රක්මකේ සස්සමනක් බ්‍රාහ්මණකේ සියලු දෙවියන් සහිත ලෝකයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපදාවා දිපදාවා චතුප්පදාවා බහුප්පදාවා. මේ ලෝකේ යම්තාක් සත්වයෝ වේනම් අපා දෙපා සිව්පා බහුවා සංඤී අසංඤී සත්වයෝ වේනම් තථාගතෝ තේසං අග්ගමක්ඛායති. තථාගතයන් වහන්සේ තමයි සියලු දෙනාට අග්‍ර වෙන්නේ. එනිසා පින්වතුන්ලා හැම කෙනෙක්ම හැකි හැම ආකාරයකින්ම උත්සාහවත් වෙලා බුදුරජාණන් වහන්සේ නම් වූ අරමුණ හිත ඇතුලේ ජීවත් කරවන්න. ඒ වෙනුවෙන් ඔබම දක්ෂ වෙන්න. ඒ වෙනුවෙන් ඔබම කල්පනා කරන්න. ඒ වෙනුවෙන් අසිරිමත් සම්බුද්ධ චරිතය පුළුවන් හැම වෙලාවකම හොඳට ඉගෙන ගන්න. ඒ චරිතයත් එක්ක ඔබ ජීවත් වෙන්න. මම නිතර මෙනෙහි කරන දෙයක් තමයි ධර්මයේ ශ්‍රවණය කරන පින්වත් පිරිසට ඔබ මේ යුගයේන සිත මුදවාගෙන එදා දේවරම් විහාරය පිහිටලා පැවතිච්ච යුගයට ඔබ යන්න හිතින් ගිහිල්ලා බලන්න. ඒ කසාවත හරහා හමා එන මිහිරි සුවඳ දෙස ඔබ මේ අවධානය යොමු කරන්න. අන්නේ විදිහේ පසුබිමක් තුල තමයි ශ්‍රද්ධාව ටික ටික හිතේ ඇති කර ගන්න පුළුවන් වෙන්නේ. මෙහෙම ධර්මයට ප්‍රවේශ වුණාට පස්සේ වරුණ ඉන් අනතුරුව යාට මෙහි තියෙන පටිච්ච සමුප්පාදය ඊළඟට ස්කන්ධ ආයතන ධාතු විවරණයන් එතනින් එහාට ගියාට පස්සේ සතර පරමාර්ථ ධර්මයන් පිළිබඳව දේශනාවන් ඊළඟට සංසාරය ගැන ඉපදීම මැරීම අතර තියෙන සම්බන්ධය ගැන මේ වාගේ ගැඹුරු ධර්ම කාරණා ශ්‍රවණය කරන්න ලැබෙනකොට වඩාත් පැහැදීම ඇති වෙනවා. සිතක කුසල් පිට කොහොමද පහළ වෙන්නේ? කොහොමද අකුසල් පිට පහළ වෙන්නේ? කොහොමද විපාක පිට පහළ වෙන්නේ? ක්‍රියාසිත කොහොමද පහළ වෙන්නේ? මේ අතර තියෙන අන්තර්ලීන සම්බන්ධය කුමක්ද? මෙලොවට පරලොවට මේ ජීවිතේ ඊළඟ ජීවිතයට යද්දි කෙබඳු ධර්ම ශක්තියක්ද අප පසුපස එන්නේ? ඒක කොයි විදිහටද ධර්මයෙන් විශ්ලේෂණය කරගන්නේ? සහ භෞතික නොවන දේවල් පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කුමක්ද?
සහ බුදුරජාණන් වහන්සේ ඒව පිළිබඳව කොහොමද දේශනා කරලා තියෙන්නේ මෙන්න මේ දේශනා ගැඹුරින් අධ්‍යයනය කරගෙන යනකොට මේ ධර්ම කතාවන් නිතර ශ්‍රවණය කරමින් අර මුලින් ඇති වෙච්ච පැහැදීම එන්න වරුණ වැඩි වෙනවා. ඊට පස්සේ හිතෙනවා දැන් සමහර වෙලාවක මේ පැවිදි ජීවිතයක් ගත කරනකොට දැන් ස්වාමීන් වහන්සේ කෙනෙක් කුටියට වෙලා ඉන්නකොට දැන් මට මතකයි මුල්ම පැවිදි වෙච්ච මුල් අලුත දැන් හුදෙකලා කුටියක් ලැබෙනවා ලොකු ස්වාමීන් වහන්සේලාගේ අවවාද ලැබෙනවා ඒ වගේම ලොකු ස්වාමීන් වහන්සේලා නිරන්තරයෙන් කරන්න ඕනේ දේ කියලා දෙනවා මට මතකයි දැන් මේ මගේ ශරීරය දිහා මම බලලා මේ සිවුර අරගෙන මම සිප ගන්නවා රාත්‍රියට මට මේ මොනතරම් ලාභයක්ද ලැබුණේ කියලා බුදුරජාණන් වහන්සේ ගැන සිහි වෙනවා සමහරලාට කඳුළු වෙනවා දැසට මම මේ කියන්නේ මේක මේ මගේ මම අමුතු කෙනෙක් කියන්න නෙමෙයි මේ හැඟීම ඔබත් ඇති කර ගන්න ඕනි ඔබ දැන් ගිහි ගෙදරක ඉන්න කෙනෙක් නම් සුදු රෙදි ඇඳගෙන සිල් සමාදන් වෙන වෙලාවේ ඔබ හිතන්න ඕනි මේ සුදු ඇඳුම මට මේ විදිහට අඳින්නට මේ විදිහට පිළිවෙලකට සාන්ත වෙන්න උපශාන්ත වෙන්න මඟ කියලා දුන්නේ භාග්‍යවතුන් වහන්සේ. එනිසා බුදුරජාණන් වහන්සේගෙන් තමයි මේ හැම සැනසෙල්ලක්ම මට ලැබෙන්නේ. එනිසා මගේ ජීවිතේ භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන්ම මම පූජා කරනවා. එහෙම පූජා කරන්න සුදුසු හදවතක් මම ඇති කරගන්නවා. අවරුණ හොඳට හිතන්නට ඕන භාග්‍යවතුන් වහන්සේ මේ තාම අපි පිරිනිවන් වැඩිය තමයි භාග්‍යවතුන් වහන්සේ ඒ වුණාට කවුරුවත් හිතන්න එපා පිරිනිවන් වැඩියා කියලා. තාම බුදුරජාණන් වහන්සේ ඒ එක්කම බුද්ධ වචනයක් හෝ ලෝකේ පවතිනකන් අපි අතර වැඩ ඉන්නවා කියන හැඟීමම හිතට ගන්නට ඕන. එතකොට ශාස්ත්‍ර ගෞරවය ඇති වෙනවා වරුණ කිසිම පාපයක් සිද්ධ වෙන්නේ නැහැ. ප්‍රත්‍යක්ෂයෙන් කියන්නේ. යම් තැනක අපේ ජීවිතවල පාපයක් අකුසලයක් සිද්ධ වුණා නම් වැරදි වචනයක් කියවුණා නම් එකට එක කරා නම් ගැටීම් පැටලීම් ඇති වුණා නම් භේද බින්න වීම ඇති වුණා නම් මතවාද ඇති වුණා නම් ඇති උනේම බෞද්ධයන් අතර ඇති වුණොත් බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාව නැතිවීම නිසාමයි. හොඳට මේ කාරණය මෙනෙහි කරන්න. හොඳයි ස්වාමීන් වහන්සේ දැන් එතකොට අපි තව අහලා තියෙන කාරණාවක් තමයි බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් අපේ ශාස්ත්‍රූන් වහන්සේ වෙනුවෙන් ජීවිතය පූජා කරන කාරණාවන් පිළිබඳව. දැන් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මාගේ ජීවිතය පූජා වේවායි කියන හැඟීම ඇති කරද මේක පහුගිය දවස්වල සමාජ මාධ්‍යයේදීත් වැඩි වශයෙන් කතා බහට ලක් වුණා. මොකද්ද මේ අර්ථය කියලා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මාගේ ජීවිතය පූජා වේවායි කියන කාරණාවේ නැත්නම් ඒ වාක්‍යේ අර්ථය කෙසේද කියන කාරණේ එහෙම හැඳින්වීමේ වරදක් තිබෙනවාද හැඳින්වීමේ වටිනාකමක් තිබෙනවාද ඒ කුමක්ද කියන කාරණයක් අපිට පහදලා දෙන්නකෝ ස්වාමීන් වහන්සේ. ඔව් වරුණ ඒක ඊටාම වටිනා මේ ප්‍රශ්නයක්. දැන් ඔබ වරුණ බුදුරජාණන් වහන්සේට සිරිපාපියෝම අභියසට මල් දෝතක් නෙලාගෙන ගිහිල්ලා ඒ මල් ටික වට්ටියක අහුරලා සිරිපතුල් අභියස තැන්පත් කරනවනේ. දැන් ඔබ සිහි කරන රුවන්වැලි සෑය වැඳපු අවස්ථාවක්. රුවන්වැලි මහා සෑය සමිඳු ළඟට ගිහලා මල් වට්ටියක් බොහොම ශ්‍රද්ධාවෙන් දනින් වැටලා පූජා කරනවා. එහෙමයි. පූජා කළාට පස්සේ මල් වට්ටියේ සිරිපාපියෝම අභියස තැන්පත් වෙලා. ඒ මල් පිළිබඳව අපිට ඉන්න අනතුරු අධිකාරයක් නැහැ. ඒ මල් පිළිබඳව අපිට අයිතියක් නැහැ. භාග්‍යවතුන් වහන්සේට පූජා වෙලා ඉවරයි. ඒ වගේම ඔබ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් දානේ පූජා කරලා ඇති ඔබේ දෝතින්. ඒ පූජා කළාට පස්සේ දානය අයිති වෙන්නේ භාග්‍යවතුන් වහන්සේට. අන්න ඒ වගේ වරුණ මේ ජීවිතේ පූජා කරනවා කියන එක වචනෙන් කිව්වට ඒක තාමත්ම ගම්භීර බහාර දූර කාර්යයක්. නිකන් වචනයෙන් කියලා හරියන්නේ නැහැ. මොකක්ද බුදුරජාණන් අපේ ජීවිතේ පූජා කරනවා කියන්නේ? භාග්‍යවතුන් වහන්සේ වදාළ යම් ශ්‍රී සද්ධර්මයක් වේ නම් ඒ ධර්ම මාර්ගයේ මම ඒ ආකාරයෙන්ම පිළිගන්නවා. ආත්ම සන්නිර්යාතන සරණාගමනය කියලා එකක් තියෙනවා. මුළු ජීවිතේම තථාගත සිරිපා අභියස තැන්පත් කරලා එයා බුදුරජාණන් වහන්සේ සරණ යන මුළු ජීවිතේම පූජා වෙලා තියෙන. එතකොට පූජා කළාට පස්සේ වරුණ අපිට ඒක අයිතියක් නැහැනේ. අන්න ඒ වගේ ජීවිතේම පූජා කරනවා කියලා කිව්වම ඒක වචනයෙන් පරිසමාප්ත අර්ථයක් වෙන්නේ වරුණ රහත් වෙච්ච දවසට. මොකද එතකොට තමයි බුදු හදවතේ නික්ලේශී භාවයට ශ්‍රාවකයාගේ හදවත සංසන්දනය වෙන්නේ. ඒකෙන් අදහස් කරන්නේ බුදුරජාණන් වහන්සේගේ අනන්ත ඥාණයට හෝ ඒ ගුණයට සමාන වෙනවා කියන එක නෙමෙයි. එහෙමයි. නික්ලේශී භාවය. බුදුරජාණන් වහන්සේත් නික්ලේශී, ශ්‍රාවකයාත් නික්ලේශී. ඒ වෙනකන් වරුණ අංශු මාත්‍රයකෝ වැරද්දක් තියෙනවා නම් අපේ ක්ලේශයක් තියෙනවා නම් හිත ඇතුලේ බුදුරජාණන් වහන්සේට පරිපූර්ණ ලෙස ජීවිතේ පූජා වෙලා නැහැ. හැබැයි දැන් අපට බුදුරජාණන් වහන්සේ ගැන අත්‍යාදර ගෞරවයක් හදවතේ තියෙනවානේ. මහා පුදුමාකාර සෙනෙහසක් තියෙනවා, ආදරයක් තියෙනවානේ. එහෙමයි. භාග්‍යවතුන් වහන්සේ වදාරනවානේ ඒවං ස්වාක්ඛාතේ භික්ඛවේ මයා ධම්මේ උත්තානේ විවටේ ප්‍රකාශිතේ චින්න පිලෝතිකේ ඒ සම්මයි සද්ධාමත්තම් පේමමත්තම් සබ්බේතේ සංඝපරායනාති කියලා.
එයින් අදහස් කරන්නේ මහණෙනි මා වදාළ මේ උත්තම ශාසනය තුළ යම් කිසි කෙනෙකුට මා ගැන ප්‍රේම මාත්‍රයක් තියෙනවා නම් වරුණ මේ වචනේ එහෙමම පාවිච්චි කරනවා. එහෙමයි. ප්‍රේම මාත්‍රයක් තියෙනවා නම් එයා මරණින් මත්තේ සුගතිය යනවා කියලා. සිරි මුවමඩලින් වදාරන්නේ. එනිසා අපි දැන් අපට මේ අපි ඉන්න මේ මහා කෙලෙස් මහෝගෙන් ගොඩ යන්නට අපි නිතර ප්‍රකාශ කරන අපි බුදුරජාණන් වහන්සේ ජීවිතේ පූජා කරමු කියලා. එය වචනෙන් පරිසමාප්ත අර්ථයෙන්ම අර්ථාන්විත වෙන්නට නම් අරහත්ත්වයට දක්වාම සිත දියුණු වෙන්නට ඕන. එතනින් මෙහා පැත්තේ වුණත් කෙනෙකුට පුළුවන් මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක්. මම මේ සිරිපතුල් ලැබියස තන්පත් වූ මලක් සදිසිව මගේ ජීවිතයේ තථාගතයන් වහන්සේට පූජා කරනවා. මම හැකි හැම උත්සාහයක්ම ගන්නවා සිත පිරිසුදු කරගන්න. එතෙන්දි පැහැදිලිවම තේරුම් ගන්නට ඕන කාම විතරකයක් හිතට ආවොත් ඒ කියන්නේ කාම සංකල්පනාවක්. ඊළඟට ව්‍යාපාද විතරකයක්, ද්වේෂ සහගත සිතවිල්ලක්, මාන්නක්කාර හැඟීමක්, වෙන පෞකාර හැඟීමක් සිතට ආවොතින් ඒ සිතවිල්ල ඇතිවන මොහොතේදීම බුදුරජාණන් වහන්සේ ගැන සිහි කරන්නට ඕන. මම බුදුන් සරණ ගිය කෙනෙක්. භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා අභියස මේ ජීවිතේ පූජා කළා. මම මේ අකුසල ධර්මයන් හිත ඇතුලේ තැන්පත් කරගෙන ඉන්න හොඳ නැහැ කියලා අවම මට්ටමින් වරුණ උපදින අකුසලයේ ප්‍රහාණය පිණිස ඒ මොහොතේ වීරියක් ගන්නට ඕන. එහෙමයි. ඒ මොහොතේ ඒ අකුසලයට විරුද්ධ ශක්තියක් හිත ඇතුලේ වහවහාම ඇති කර ගන්නවා නම් එයා යම් පමණකින් හෝ තථාගතයන් වහන්සේට ජීවිත පූජාවක් කරපු කෙනෙක්. එනිසා බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ ශාන්ත සුවදායක ශ්‍රී සද්ධර්ම මාර්ගයට යම් ශ්‍රාවකයෙක් අවනත වුණා. එයා එළඹුණා ප්‍රතිපත්තිමේ වශයෙන් මේ උත්තම වැඩපිළිවෙල හදවතින් දරාගත්තා කියන එකෙන් තමයි අපි බුදුරජාණන් වහන්සේට ජීවිතේ පූජා කළා කියන මේ වචනේ අර්ථාන්විත වෙන්නේ. එහෙමයි. ඒ උදෙසා වරුණ ශ්‍රාවකයා හැම වෙලාවකම බුදුරජාණන් වහන්සේගේ ගුණය ගැන හොඳ අවබෝධයකින් පසු වෙන්නට ඕන. භාග්‍යවතුන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියන කාරණයක් දැනගන්නට ඕන. භාග්‍යවතුන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ එක දෙයයි මා අවබෝධ කළ ධර්මය මගේ ශ්‍රාවකයා අවබෝධ කරගනීවි කියන දේ විතරක්මයි. දානේ බලාපොරොත්තු වෙන්නේ නැහැ, සිවුරු බලාපොරොත්තු වෙන්නේ නැහැ, සෙනසුන් ලබා දෙයි කියලා බලාපොරොත්තු වෙන්නේ නැහැ, අපි වඳී පොදයි කියලා බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි ධර්මය අවබෝධ කරගත්තේ දාට මේ සියලු දේවල් මුළු ජීවිතේම බුදුරජාණන් වහන්සේට පූජා වෙලා ඉවරයි. එනිසා ඒ විදිහට ඔබ ජීවිතේ පූජා කරනවා නම් එය අර්ථාන්විත පූජාවක් වෙන්න අර විදිහට මුළු ජීවිතේම ගුණයෙන් පුරව ගන්නට ඕන. හොඳයි, මං හිතන්නේ අපේ මේ වැඩසටහන ශ්‍රවණය කරන ඉරිදා සිටනෙත් අසපුව අහන්න අම්මලා තාත්තලා, ඒ වගේම සහෝදර සහෝදරියන්, අයියලා අක්කලා, මේ දරුවෝ මේ හැම දිනාටම මං හිතන්නේ ප්‍රායෝගිකව ධර්මයට එන්නට හොඳ අවස්ථාවක් ඒය. අපේ හාමුදුරුවෝ සිහිපත් කළා වගේ බුදුරජාණන් වහන්සේට ජීවිතේ පූජා කරනවායි කියන හැඟීම ඇති වෙන තැන උන්වහන්සේ පෙන්වා දුන්නු මේ ධර්ම මාර්ගයේ උන්වහන්සේට ඇති ගෞරවය, ශාස්ත්‍රීය ගෞරවය රැකගෙන යෙදෙනවා නම් අකුසලයන් තුලට යොමු වෙන්නට නැත්නම් අකුසල සිත් ඇති වෙන්නට ඉඩ කඩක් නැහැ. එවැනි අවස්ථාවල අවබෝධයෙන් හඳුනාගෙන වීරිය වඩලා එයින් මිදෙන මාර්ගය හඳුනා ගන්නට අපට හැකි වෙනවා. ඒ නිසා ධර්මය ප්‍රායෝගිකව ජීවිතයට, ගිහි ජීවිතයේදී අපි විවිධ කටයුතු වල නිරලී ඉන්න සමාජයක් තුළ තමයි ධර්මය ප්‍රගුණ කරන්නට උත්සාහ දරන්නේ. එහිදී බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නු මාර්ගයේ ගමන් කරන අයට හොඳ මාර්ගයක් තමයි අපේ හාමුදුරන් වහන්සේ පැහැදිලි කරන්නට යෙදුනේ. ස්වාමීන් වහන්සේ, ධර්මය දුටු කෙනාට ඒ තුලින් බුදුරජාණන් වහන්සේ දකින්න පුළුවන් බුදු ඕවදන අනුවයෝ ධම්මං පස්සති සෝමං පස්සති. මේ ප්‍රකාශයේ විදිහට ස්වාමීන් වහන්සේ ධර්මය දැකපු කෙනා වෙන්නේ කවුද? සෝතාපන්න ශ්‍රාවකයාගෙන් ඉහළ අයද? එතකොට අපි බුදුරජාණන් වහන්සේව දැකලා නැද්ද කියන කාරණේ යම් කෙනෙකුට මතුවුණා. පින්වත් වරුණ, බුදුරජාණන් වහන්සේ වදාරනවා යෝ ධම්මං පස්සති සෝමං පස්සති, යෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝමං පස්සති. දැන් ඔබ වරුණ ප්‍රකාශ කරේ යමෙක් ධර්මයේ දකීද ඒ දකින්න කෙනා ශාස්ත්‍රණවා දකින්නවා කියලානේ. එහෙමයි. ඒ වගේම දේශනා කරන යෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝමං පස්සති. යම් කෙනෙක් පටිච්ච සමුප්පාදය දකීද ඒ දකින්න කෙනා මා දකින්නවා කියලා. එතකොට වරුණ, බුදුරජාණන් වහන්සේගේ සිරිපා පියුම් අභියස පදානුපදිකව ගමන් කළත් ධර්මය අවබෝධ කරනකන් ශාස්ත්‍රඥ වහන්සේ කවුද කියලා වැටහෙන්නේ නැහැ. මට වරුණෝහ මහද්දී මතක් වුණා පුංචි කතාවක්. එක ස්වාමින් වහන්සේ කෙනෙක් භාග්‍යවතුන් වහන්සේගේ පාත්‍රයයි සිවුරයි අරගෙන පිටුපසින් යනවා. පිටුපසින් ගිහිල්ලා වරුණ එක හන්දියකට ගිහිල්ලා ඒ ස්වාමින් වහන්සේ කියන ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අපි මේ පාරෙන් වඩිමු කියනවා. භාග්‍යවතුන් වහන්සේ වදාරනවා නෑ මහණ මේ මාර්ගයෙන් යන්න. දැන් ඊට පස්සේ තුන්වෙනි වතාව දක්වාම මේ ස්වාමීන් වහන්සේ
වෙන පාරකින් යන්න කතා කරනවා. භාග්‍යවතුන් වහන්සේ වදාරනවා නෑ භික්ෂුව මේ මාර්ගයෙන් යන් කියලා. අන්තිමට බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයයි සිවුරයි බිමින් තියන්න හදනකොට බිමින් තියලා එයා අය පාරේ යන්න හදනකොට භාග්‍යවතුන් වහන්සේ පාත්‍රයේ සිවුර ඉල්ල ගත්තකෝ දෙන්න මගේ පාත්‍රයේ සිවුරයි කියලා භාග්‍යවතුන් වහන්සේ වැඩම කළා. භාග්‍යවතුන් වහන්සේ අදිෂ්ඨාන කරපු මාර්ගයෙන්. එහෙමයි. අර භික්ෂුව එපා කියද්දී අර මාර්ගයෙන් යනකොට වරුණ හොරු මුලකට මුණ ගැහෙනවා. හොරු කණ්ඩායමකට. හොරු කණ්ඩායමට අහු වුණාට පස්සේ වරුණ හොඳටම මේ පහර දෙනවා. හිස තුවාල වෙලා අත්පා තුවාලලා ලේ පෙරාගෙන බුදුරජාණන් වහන්සේ ළඟට ආවා. ආවට පස්සේ භාග්‍යවතුන් වහන්සේ වදාලා භික්ෂුව මම ඔබට 3 වතාවක් යන්න එපා කියලා කියද්දිනේ ඔබ ගියේ කියලා. බලන්න වරුණ පිටුපසින් ගියත් බුදුරජාණන් වහන්සේගේ මහා ප්‍රඥාව අවබෝධ කරගත්තේ නැහනේ. දැන් ඔබ බුදුරජාණන් වහන්සේගේ පිටුපසින් ගියා නම් කවදාවත් ওই වැඩේ කරනවද? කරන්නේ නැහනේ. භාග්‍යවතුන් වහන්සේට කවදාවත් අපි පෙරලා එකට එකක් කියන්න අපි ඉදිරිපත් වෙයිද? එහෙම හිතන්නවත් බැහැනේ. නමුත් එදා එහෙම පිරිස් හිටියා. එතනින් අදහස් කරේ ඔහු ධර්මය අවබෝධ කරලා තිබ්බේ නැහැ. හැබැයි සිල්වන්තයි බුද්ධ ගෞරවයක් තිබුණා. ඒ වුණත් බුදුරජාණන් වහන්සේ වදාළ මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේගේ වචනයට ශ්‍රී මුක දේශනාවට ඔහු එකඟ වුණේ නැහැ. ඒ නිසා සෝවාන් ශ්‍රාවකයෙක් වීමෙන්ම පමණයි වරුණ බුදුරජාණන් වහන්සේ ප්‍රථම පියවරෙන් දැකගත්තා වෙන්නේ. ඔබ අහලා තියෙනනේ වක්කලී ස්වාමීන් වහන්සේ ගැන. වක්කලී ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ සොඳුරු රූපය බලන්නමයි පැවිදි වුණේ. එහෙමයි. ඔබ හිතන්නවක් මේ වරුණ වක්කලී ස්වාමීන් වහන්සේ ගැන සිටු කුමාරයෙක්. මේ සියලු සැප සම්පත් තිබ්බ කෝටි ගණනක ධනයක් තිබ්බ කීර්ති නාමයක් තිබ්බ මුළු ප්‍රදේශයක් පාලනය කරන කෙනෙකුගේ පුතෙක්. එතකොට ඒ වක්කලී ස්වාමීන් වහන්සේ පැවිදි වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ලස්සන බලන්නමයි. මට ගෙදර හිටියොත් මේ මුව මඩල දකින්න ලැබෙන්නේ නැහැ. ඇයි වරුණ රැස් විහිදෙනවා දකින්නකොට. දෙවිවරු ඇවිල්ලා වඳිනවා පුදනවා දකින්නකොට. ඒ මිහිරි හඬ අර තියෙන්නේ අෂ්ටාංග සමන්නාගතයිනේ. ඊටාම මිහිරි කනට ඒ හඬ හා සමාන හඬක් තව නැහැ. ඉතින් මේ සියල්ල ඉදිරියේ ඒ ස්වාමීන් වහන්සේ තීරණය කළා පැවිදි වෙලා දිව්‍ය අතීතාක් මේ රූපේ බල හිටියත් මට ඇති කියලා. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාරනවා වක්කලී මගේ පියවර පසුපසින් ඔබ ආවත් ධර්මයේ දකින්නකම් ඔබට මා දකින්න බෑ මගේ මේ ශරීරය දිහා බලන එකෙන් ඵලයේ කුමක්ද කියලා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාරනවා නියත ලෙස ශාස්ත්‍රෝ ගෞරවය බුදුරජාණන් වහන්සේ පිළිබඳව නොසෙල්වෙන චිත්ත ප්‍රසාදය ඇතිවන්නට නම් සක්කාය දිට්ඨියයි සීලබ්බත පරාමාසයයි විචිකිච්ඡාවයි කියන මෙන්න මේ ධර්මතා තුන මුළුමනින්ම නැති වෙලා සෝවාන් ආර්ය ශ්‍රාවකෙක් වෙන්නට ඕන. එයා පිළිබඳව විතරයි වරුණ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කිසිදාක සෝවාන් ආර්ය ශ්‍රාවකයා අන්‍ය ශාස්ත්‍රූවරයෙක් ළඟට යන්නේ නැහැ කියලා. අන්‍ය ශාස්ත්‍රූවරයෙක් ළඟට කිසිම හේතුවකින් වරුණ මේ ජීවිතේ සෝවාන් වුණොත් නිවන් දකින්නකම් අන්‍ය ආගමික නායකයෙක් ළඟට කිසිදාක යන්නේ නැහැ. එයා ධර්මය අවබෝධ කරලා ඉතින් එයාට විචිකිච්ඡාව නැති වෙලා. එහෙමයි. විචිකිච්ඡාව කියලා කියන්නේ වරුණ බුදුරජාණන් වහන්සේ ගැන ධර්මය ගැන සංඝ රත්නය ගැන සීලය ගැන පටිච්ච සමුප්පාදය ගැන ඊළඟට පූර්වාන්තය ගැන අපරාන්තය ගැන මේ උභයාන්තය ගැනම ඇතිවන්නා වූ සැකය. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අනුත්තර ශාස්ත්‍රූත්වය පිළිගන්න ගියාට පස්සේ යාට සැක ඇති වෙනවා. මෙහෙම උතුමෙක් ලෝකේ පහළ වෙන්න පුළුවන්ද? දැන් හිතන්න වරුණ දැන් ඔබට මට ශ්‍රද්ධාව තියෙන නිසා මේ ධර්මදේශනාව ශ්‍රවණය කරන සුවිශාල පින්වත් පිරිසකට ශ්‍රද්ධාව තියෙන හින්දා මේ හැයෙන දේවල් සැබවින්ම ඔවුන්ට ජීවිතවලට මහා පුදුම ආස්වාදයක් අස්වැසිල්ලක්. හැබැයි ශ්‍රද්ධාව නැති අයට මේවා මේ නිකන් හුදු ප්‍රලාප පමණයි. එනිසා ස්වාමීන් වහන්සේ මට ඔතනටම මේ කාරණාවත් පහදලා දෙන්න ස්වාමීන් වහන්සේ ඒ ඔස්සේම දැන් බුදුදහම බුද්ධ ආගමයි බෞද්ධ දර්ශනයයි කියන්නේ දෙකක්. අපි මේ බෞද්ධ දර්ශනයත් නෙමෙයි අපි බෞද්ධ විදිහට අල්ලාගෙන සිටින්නේ මේ බෞද්ධ බුද්ධ ඉතිහාසය නැත්තම් ඒ තියෙන සාහිත්‍ය තමයි අප අල්ලාගෙන සිටින්නේ. ඒ නිසා අපේ ශ්‍රද්ධාව වැඩෙන්නේ නැහැ කියලා සමහරු තර්ක කරනවා. එතකොට මේ බෞද්ධ සාහිත්‍ය තුල තිබෙනා වූ කාරණා තුල ඔය ඔබ වහන්සේ කියන ආකාරයකට බුදුරජාණන් වහන්සේ කෙරෙහි අපමණ පැහැදෙන සිත් තිබෙනවා ස්වාමීන් වහන්සේ. එතකොට එයත් හරි වැදගත් වූ කාරණාවක් කියලා මට හැඟෙනවා. ඔව් වරුණ දැන් ඔය බුදුරජාණන් වහන්සේගේ මගෙනුත් ඔය ගොඩාක් ඔය ප්‍රශ්න අහලා තියෙනවා. මට මතකයි ඔය වල්පොල රාහුල ස්වාමීන් වහන්සේ මහා ප්‍රඥයෙක්නේ. ඒ වල්පොල රාහුල ස්වාමීන් වහන්සේගේ මේ පොතක් තියෙනවා බොහෝ දෙනා කියවලා ඇති මේ බුදුන් වදාළ ධර්මය කියලා. අන්නේ ධර්ම ග්‍රන්ථයේ වල්පොල රාහුල ස්වාමීන් වහන්සේ කියන ඒ උගත් ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ආගමක්ද එහෙම නැත්නම් දර්ශනයක්ද කියලා බොහෝ දෙනා අහනවා කියලා.
මේ දෙකෙන් මොකක් යෙදුවත් කමක් නෑ කියනවා. කවර නමකින් බුදුරජාණන් වහන්සේගේ ධර්මය ආමන්ත්‍රණය කළත් කමක් නෑ කියනවා. බුදුරජාණන් වහන්සේ අපට උගන්වා වදාළේ පරම සත්‍යය. පරම සත්‍යයට නම් වුවමනා නෑ කියනවා. ඒ පරම සත්‍යය බෞද්ධ ප්‍රතිපත්තියක්ද එහෙම නැත්නම් වෙන ජන වර්ගයක ප්‍රතිපත්තියක්ද කියන එක නෙමෙයි වැදගත් වෙන. තථාගතයන් වහන්සේ වදාළේ මිනිස් වර්ගයා පිළිබඳව පරම සත්‍යය. දේව වර්ගයා බ්‍රහ්ම වර්ගයා සත්ව වර්ගයා පිළිබඳව පරම සත්‍යය වරුණ. එනිසා ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයේ කෙනෙකුට කැමති විදිහට මේක තමයි පරම සත්‍යය කියලා කෙනෙක් පිළිගනි. මේක බෞද්ධ දර්ශනයයි කියලා කෙනෙක් පිළිගනි. මේක තමයි මගේ ආගම මගේ ජීවිතය පිළිබඳව මට පාඩම කියලා දෙන්නේ මෙන්න මේ උතුම් ඉගැන්වීමෙන් කියලා කෙනෙක් පිළිගනි. කොයි විදිහට වරුණ පිළිගත්තත් කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. බුදුරජාණන් වැදගත් වෙන්නේ මෙතන වැදගත් වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දර්ශනය තම ජීවිතය තුළින් මතු කරගන්න ශ්‍රාවකයා කොච්චර දුරට දක්ෂ වෙනවද කියන එක තමයි මෙතෙන්දි වැදගත් වෙන්නේ. ඒ උදෙසා බුදුරජාණන් වහන්සේ පෙන්වලා තියෙන මඟ පෙන්වීම තියෙන මහණෙනි මෙන්න මේ විදිහට ඔබේ හිත පුරුදු කරගෙන යන්න. මේ විදිහට වචනය පුරුදු කරගෙන යන්න. ඊටාම පැහැදිලිව භාග්‍යවතුන් වහන්සේ වදාරනවා පළමු කොට මම මගේ ශ්‍රාවකයාට ප්‍රකාශ කරනවා භික්ෂුව ඔබ දැන් මෙන්න මේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලේ පිළිටන්න. පිළිටියට පස්සේ ඉන්න අනතුරු ඔබ භෝජනේ මාත්‍රාඥතාව එහෙම නැත්නම් අනුභව කරන වළඳන දානීය කුමක් උදෙසාද කියලා දැනගෙන වළඳන්න පුරුදු වෙන්න. ඉන් අනතුරු ඔබ නිදිමරන්න පුරුදු වෙන්න. ඔබ ඉන්ද්‍රිය සංවරය හුරු කරගන්න පුරුදු වෙන්න. නීවරණ ධර්ම වලින් ඉන් අනතුරු ඔබ හිත ඈත් කරගන්න පුරුදු වෙන්න. මේ විදියට වරුණ ආරම්භයේ පටන් අර ඔබ අහලා තියෙනවානේ ආදී කල්යාණ මධ්‍යේ කල්යාණ පරිෝසాన කල්යාණ කියලා. මුලින් ශ්‍රාවකයාට දෙන්න ඕනේ දේ, මැදට යනකොට ශ්‍රාවකයාට දෙන්න ඕනේ දේ, අවසානට යනකොට ශ්‍රාවකයාට දෙන්න ඕනේ දේ භාග්‍යවතුන් වහන්සේ මනාකොට දීලයි පිරිනිවන් වැඩියේ. ඒ වගේම වරුණ බුදුරජාණන් වහන්සේ වදාारण ඔබ කලින් ඇහුවානේ මම මහණෙනි මගේ ශ්‍රාවකයාව රකින්නේ ශ්‍රාවකයාට පිටුපසින් මම මහා උදව්වක් දෙන්නේ තල්ලුවක් දෙන්නේ සෝතාපන්න ආර්ය ශ්‍රාවකෙක් වෙනකම් පමණයි කියලා. ඉන් අනතුරු එයා වැරදි පාරක යන්නේ නැහැ. ඒ වෙනකම් බුදුරජාණන් වහන්සේගේ විමසීම බැලීම සෙවීම ඒ ශ්‍රාවකයා පිළිබඳව තියෙනවා. එනිසා ඔබ හෝ මා හෝ අපි කවුරු හරි කෙනෙක් සෝතාපන්න ආර්ය ශ්‍රාවකයෙක් නොවී නම් මනුස්ස ලෝකේ ජීවත් වෙන්නේ අපට වරුණ මේ අවදානම තියෙනවා. ඒ කියන්නේ අපි අද මේ කොච්චර ශ්‍රද්ධාවෙන් කතා කළා. පරි වෙලා හරි මේ ජීවිතයෙන් පස්සේ යම් තැනකට ගියද්දි අසත්පුරුෂයෙකුගේ ඇසුර ලැබුණොත් එහෙම ශ්‍රද්ධාව නැති වෙන්න පුළුවන්. ආයෙමත් මිත්‍යා මාර්ගයන්හි යන්න පුළුවන්. සසර ඒ තරමින්ම භයානකයි. එහෙමයි. එනිසා ආර්ය ශ්‍රාවකයෙක් හැටියට ජීවිතය මේ ලැබිච්ච ජීවිතේ ආර්ය ශ්‍රාවකයෙක් බවට පත් වෙනකම්ම පිහිටවලා තියෙන ශ්‍රද්ධාව මොහොතකුදු අඩු කරගන්නේ නැතුව එය දියුණු කරගන්න ඔබත් මාත් වග බලා ගන්නට ඕන. ඒ උදෙසා මේ ඇහෙන දේවල් වරුණ විචාරයකට යන්න අවශ්‍ය නැහැ අනවශ්‍ය විචාරයකට. පැහැදිලිව තේරුම් ගන්න. දැන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය දැන් මම මේ ප්‍රකාශ කරපු දේවල් ටිකක් තියෙනවානේ. මේ එකක්වත් වරුණ දැන් මෑතක තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය හඳුන්වන සාහිත්‍ය කියන වචනය. සංස්කෘතිය කියන මේ වගේ මේ වචන මේකට ආරෝපණය කරගත්. මේ මොකක්වත් ඕනේ නැහැ වරුණ අපට. අපි හිතන්නට ඕනේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය. එහෙමයි. මේ වචනේ ඇති අපට. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ දේශනා කළා තියෙන දේවල් තමයි අපි මේ කතා කරන්නේ. මම මේ කතා කරන හැම දෙයකටම මූලාශ්‍රයන් තියෙනවා. එක්ක සූත්‍ර පිටක, එහෙම නැත්නම් විනය පිටක, එහෙම නැත්නම් අභිධර්ම පිටක, එහෙම නැත්නම් අර්ථ කතාව. එනිසා මේ කියන දේවල් වරුණ පැහැදිලිවම බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයා නිවන දක්වා ගමන් වැඩි මාර්ගය. එනිසා ඔබට මේ ධර්මය හොඳයි. ඔබේ ජීවිතයට ගල්ප ගන්න පුළුවන්. ඔබට තියෙන ප්‍රඥාව බොහොම හොඳයි. ඔබ කිසිදාක හිතන්න එපා නේ මට මේ ධර්මය මැරෙන්න කලින් අවබෝධ කරගන්න බැරි වේද කියලා. එහෙම මන්දෝත්සහයි වෙන්න එපා. ස්වාමීන් වහන්සේ එතනටම තව කාරණාවක් දැන් උග්ගටිතඤ්ඤ විපටිතඤ්ඤ නෙය්‍ය පදපරම කියන මේ කොට්ටාශ අතර අපි වර්තමානයේ තහන බොහෝ තැනින් කියවෙන්නේ දැන් ඉන්නේ පදපරම කොට්ටාශයක්. ඒ හින්දා ධර්මය අවබෝධ කරගන්නට තිබෙන ඉඩකඩ අඩුයි කියලා. එතකොට ඔබ වහන්සේ කියන මේ කාරණාව අනුව අපිට නෑ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් කියන ඒ වීරිය ඇති වෙන හැඟීම ඇති වෙනවා. සවනහස ඇත්තටම මේ කොටස් දිහා බැලුවාම ඇත්තටම අපි පදපරම මට්ටමේද දැන් ඉන්නේ. අපිට ඇත්තටම ධර්මය අවබෝධ කරගන්න තියෙන හැකියාව කොහොමද? වරුණ බුදුරජාණන් වහන්සේ ළඟට දවසක් ආනන්ද ස්වාමීන් වහන්සේ ඇවිල්ලා එක උපාසිකාවක් කියපු කතාවක් ගැන භාග්‍යවතුන් වහන්සේට ප්‍රකාශ කරනවා. ස්වාමීනි අසවල් උපාසිකාව මෙන්න මෙහෙම ප්‍රකාශයක් කළා කියලා එක දිග කතාවක් ප්‍රකාශ කරනවා.
ප්‍රකාශ කළාට පස්සේ භාග්‍යවතුන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් අසා වදාරනවා ආනන්ද තථාගතයන් වහන්සේට තියෙන පුද්ගල පරෝ පරියත්ත ඥානය සහ මේ එහෙම ඥානයක් නැති කාන්තාවක් කොහොමද තථාගතයන් වහන්සේ කියපු ධර්මපදයක් අභියෝගයට ලක් කරන්නේ? එහෙමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උපාසක මහත්තයෙක් සකදාගාමි වෙලා මෙහෙම සුගතියට ගියා. තව උපාසක මහත්තයෙක් බ්‍රහ්මචාරීව ඉඳලා සකදාගාමි වුණා. තව කෙනෙක් බ්‍රහ්මචාරීව නොඉඳ සකදාගාමි වුණා. ආදී වශයෙන් ඒක දිග කතාවක්. මේ දෙදෙනාම සුගතියට ගියා කියලා බුදුරජාණන් වහන්සේ සිරිමුව මඩලින් වදාරනවා. ඉතින් මේක ඇසූ අර කාන්තාව කියනවා එහෙම වෙන්නේ කොහොමද කියලා ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් අහනවා. කෙනෙක් භ්‍රමචර්යාව රැක්කා, කෙනෙක් භ්‍රමචර්යාව රැක්කේ නැහැ. අයා පන්සිල් සමාදන් වෙලා හිටියේ. ඉතින් භාග්‍යවතුන් වහන්සේ වදාරනවා ආනන්ද තථාගතයන් වහන්සේගේ පුද්ගල පරෝ පරියත්ත ඥානය කිසි කෙනෙකුට තියෙන එකක් නෙමෙයි. ඒක තථාගතයන් වහන්සේට විතරයි තියෙන්නේ. ඒ වගේ වරුණ පුද්ගලයෙක් පදපරම කෙනෙක්ද, උද්ගටිතඥ කෙනෙක්ද, ඤෙය්‍ය කෙනෙක්ද මේ කියලා අපිට එහෙම තීරණය කරන්න බෑ. එහෙමයි. බුදුරජාණන් වහන්සේගේ විෂය අපේ අතට ගන්න හිතන්නත් එපා. එනිසා මේ කිසිම පුද්ගලයෙකුට මෙයා උද්ගටිතඥ කෙනෙක්ක, මෙයා ඤෙය්‍ය කෙනෙක්ක, මෙයා පදපරම කෙනෙක්ක, මෙයා විපඤ්ඤතඥ කෙනෙක්ක කියලා ඒ විදිහට නිර්ණයන් කරන්න කිසි කෙනෙක් ඉදිරිපත් වෙන්න එපා. එහෙමයි. සුප්ප බුද්ධ කුෂ්ඨ රෝගියා එදා බුදුරජාණන් වහන්සේගෙන් ශ්‍රී සද්ධර්මයේ අසන්නට ආවේ දුගඳ හමන ශරීරයක් ඇතිව. පිරිස් ඉදිරියට එන්න බෑ ඔහුට ඒ තරමින් පිළිකුල්. පිරිස පරියන්තේ ඉඳගෙන ඈතින් ඉඳගෙන කෙළවරට වෙලා නිකන් අහගෙන හිටියා. එයා ඇත්තටම හිඟන්නේ. කබලක් අරගෙන හිඟා කන කෙනෙක්. ඉතින් බුදුරජාණන් වහන්සේ මෙයාගේ හිත දිහා බලලා මෙයාට ඇහෙනසේ එයා කෙළවරේ හිටියත් එයාගේ කන ළඟ ඇහෙනවා වගේ ඇහෙන්න ධර්මයේ දේශනා කළා. මෙයා ආර්ය ශ්‍රාවකයෙක් වුණා. හිතන්න ඒ නිසා අපට බෑ මෙයාට ධර්මය අවබෝධ කරගන්න පින තියෙනවායි මෙයාට පින නැත කියලා කිසි කෙනෙක් පිළිබඳව මේ මනින්නට කිරන්නට යන්න එපා. ඒක ඉතාමත්ම බරපතල වැරද්දක් වෙන්න පුළුවන්. අද මේ මහා මාර්ගයේ වැතිරිලා ඉන්න කෙනාට තථාගතයන් වහන්සේගේ ධර්මය ඇහුනොත් සමහරට අවබෝධ කරගන්න පුළුවන් පුණ්‍ය බීජය යාගේ හදවත ඇතුලේ තියෙනවා. ඒ නිසා වැදගත් වෙන්නේ මේ ධර්මයේ පුරුදු කිරීම මිසක් අපි අප ගැන හෝ අන් අය ගැන හෝ මේ තක්ෂේරු වලට අනේක නෙමෙයි වරුණ. ඒ නිසා කිසි කෙනෙක් ගැන එහෙම හිතන්න එපා. ස්වාමීන් වහන්සේ කෙනෙක් ගැනවත්, ගිය කෙනෙක් ගැනවත් ඔබ බුදුරජාණන් වහන්සේ කියපු දේ කරන්න. ධර්මය අවබෝධ වෙයි. එතකොට ඔබට සංසාරේ පින තිබුණොත් නැත්නම් ඔබට ඊළඟ ජීවිතේ හෝ මේ මහා දුකින් ගොඩ යන්න හේතු වෙයි. ඒ නිසා පූර්ව විනිශ්චයන්ට එන්න එපා. තමා ගැන හෝ අන් අය ගැන. ඒක ඉතා වැරද්දක්. එහෙම එන්නේ නැතුව මට මේ ජීවිතයේ ධර්මය අවබෝධ කරගන්න පින තියෙනවා. වරුණ දැන් මේවා ඇහෙන්නේ කෙනෙකුට පිනක් නැති නිසාද? එහෙමයි. දැන් හිතන්න දැන් මේ දේවල් අහපුවාම හිතේ පැහැදීමක් ඇති වෙන්නේ පිනක් නැති නිසාද? මේ ලෝකේ කෝටි 7-800ක් ජනතාව අතරින් කීයෙන් කී දෙනාටද මේ වරප්‍රසාදය තියෙන්නේ? ඉතින් අපි කීප දෙනාත් හිතුවොතින් එහෙම අපි පදපරමයි කියලා මේ ශාසනය කා වෙනුවෙන්. ඒ නිසා කවුරුවත් එහෙම හිතන්න එපා. එහෙම හිතුවොත් ඔබ බුදුරජාණන් වහන්සේගේ වචනයට අභියෝග කරන්නේ. නෑ මට පින් තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ සරණ යන්න පින තිබ්බ මට ඇයි ධර්මය අවබෝධ කරගන්න පින නැත්? අනිත් එක වරුණ මේ වෙලාවේ සිහි කරන්නම ඕන. මේ දවසක් දෙකක් උත්සාහවත් වෙලා දවසක් දෙකක් භාවනා කරන්න පරයන්ක වාඩි වෙලා සතියක් මාසයක් දෙක තුනක් උත්සාහවත් වෙලා ඒ විදිහට අනේ මට පින නෑ නේ කියලා හිතන්න එපා. ඒ කාලේ හිටපු ශ්‍රාවකයෝ බුදුරජාණන් වහන්සේගේ සිරි මුව මඩල ඉදිරියේ සමහර වෙලාවට අවුරුදු 45-50 සමාධි මාත්‍රයක් නැතුව වරුණ උත්සාහවත් වුණා. එක මේ තරුණ කුමාරිකාවක්, දූ කුමාරිකාවක් බොහොම ධනවත් කෙනෙක් ගෙදරින් අයින් වෙලා අම්මා තාත්තගේ අවසරය අතුව අවුරුදු 16 දී විතර පැවිදි වුණා. පැවිදි වෙලා මෙයාට අවුරුදු 45ක් යනකම් වරුණ සමාධියක් ඇති වෙන්නේ නැහැ. හැබැයි හරිම සිල්වත්. ඒත් කලකිරුණේ නැහැ. 45 වෙනි අවුරුද්දේ උත්සාහවත් වෙලා සමාධිය උපදවාගෙන ප්‍රඥාව පහළ කරගෙන මෙයා ආර්ය ශ්‍රාවිකාවක් වුණා, රහත් උත්තමාවියක් වුණා. එනිසා ඔබම එහෙම උත්සාහයක් නොගෙන කිසිසේත්ම අපේ පැත්තට තව කෙනෙකුගේ පැත්තට ඇඟිල්ල දික් කරන්න එපා. මේ ධර්මය පිං ඇති ඔබ වෙනුවෙන්මයි. හොඳයි. මම හිතන්නේ මන්දෝත්සාහී හිතක් ඇතිවෙන්නට ඇහෙන කාරණා තුල යොමු වන සමාජයකට වීරිය වඩන්නට හිතක් ඇති වෙන්නටයි ඔබ වහන්සේගේ මේ අනුශාසනාව වැදගත් වෙන්නේ. ඒ නිසා අපි සාමාන්‍යයෙන් ස්වාමීන් වහන්සේ දැන් මේ මාධ්‍ය කටයුතු කරන විට විශේෂයෙන්ම මේ ධර්ම ප්‍රචාරණ කටයුතු වලට ධර්ම සාකච්ඡා වලට සහ සම්බන්ධ වනට වැඩි වශයෙන්ම අහන්නේ එවැනි කාරණා තමයි ස්වාමීන් වහන්සේලාට ඇතැම් වෙලාවට පහදා දෙන්නේ. ඔවැනි කාරණා තමයි ඒ තුල අපි අපේ අර වීරිය කියන දේ තවදුරටත් අපි තුල නැති වෙනට ඉඩකඩ මතු කරගන්නවා අපි විසින්. මේ නිසා මම හිතන්නේ අද දවස තුල මේ සාකච්ඡාවේ අපේ හාමුදුරුවෝ මේ පහදලා දුන්නු කාරණා ඇහුව කෙනාගේ ඒ වීරිය නැවත නැවත ඉස්මතු වේවි කියලා විශ්වාස කරනවා. හාමුදුරනේ නිතර ඇහෙන වදනක් තවත් වදනක් තමයි බණ ඇහුවට වැඩක් නැහැ, පරමාර්ථ ධර්මයේ තමයි අහන්න ඕනේ කියලා. ස්වාමීන් වහන්සේ
දැන් අපි පුංචි කාලේ ජාතක පොත් වහන්සේගෙන් පිරුවානා පොත් වහන්සේගෙන් දේශනා බොහෝ විට ගමේ පන්සලට ගිහිල්ලා විහාරස්ථානයට ගිහිල්ලා ඒ විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලා ඇසුරේ ශ්‍රවණය කරලා තිබෙනවා. වර්තමානයේදී සූත්‍ර පිටකය, විනය පිටකය, අභිධර්ම පිටකය මේ තුන් පිටකය තුලම දේශනාවන් අපට ඇහෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ මේ සරල බණයි එත වගේම පරමාර්ථ බණයි මේ වගේ වෙන්කොට හඳුනා ගන්නට අපට ධර්මයේ හැකියාවක් තිබෙනවාද? පරමාර්ථ ධර්මය කියන්නේ කුමක්ද කියන කාරණේ අපට පහදලා දෙන්න ස්වාමීන් වහන්සේ. ඔව් වරුණ, ඊටාම හොඳ ප්‍රශ්නයක්. බුදුරජාණන් වහන්සේ සම්මුතිය තුල පිහිටා සම්මුති ධර්මයන් අලලා කරන ලද දේශනාව සම්මුති දේශනා නමිනුත්, පරමාර්ථ ධර්මයන් බහුල කොට කරන ලද දේශනා පරමාර්ථ දේශනාව නමිනුත් ශ්‍රී සද්ධර්මයේදී වදාරනවා. විශේෂයෙන් සූත්‍ර සහ විනය පිටකය සම්මුති දේශනා නමිනුත්, අභිධර්ම පිටකය පරමාර්ථ දේශනාව නමිනුත් තමයි තථාගත සිරිමුව මඩලින් වදාරන්නේ. එතකොට වරුණ, දැන් ධර්ම දේශනාවක් දැන් අපි හිතමුකෝ ශ්‍රාවකයාගේ ප්‍රඥා මට්ටම මේ කෙනෙකුට කෙනෙක් වෙනස්. එහෙමයි. ඒ ප්‍රඥා ඉන්ද්‍රිය ධර්ම වැඩිලා තියෙන්නේ කොහොමද කියලා දකින්න පුළුවන් තථාගතයන් වහන්සේට විතරයි. එතකොට වරුණ, මේකෙදි හොඳට සිහි කර ගන්නට ඕන. ඔබ අහගෙන ඉන්න හැම පින්වත් කෙනෙක්ම සිහි කර ගන්න. තමන්ගේ ශක්ති පමණින් සූත්‍ර විනය අභිධර්මයේ කියන ත්‍රිපිටකයම තමන්ගේ ශක්ති පමණින් ඉගෙන ගන්නට උත්සාහවත් වෙන්න. මතක තබා ගන්නට උත්සාහවත් වෙන්න. පරමාර්ථ දේශනාව කියන දැන් අපි ගත්තොතින් දැන් වරුණ ඊළඟට මම ස්වාමීන් වහන්සේ කෙනෙක්, වරුණ උපාසක මහත්තයෙක් අහගෙන ඉන්න අය. එතකොට දැන් අපි මේ විදිහට නම් වශයෙන් ආමන්ත්‍රණය කරනවා. නමුත් බුදුරජාණන් වහන්සේ මේ සත්වයාය කියන කෙනා දෙස බුදුරජාණන් වහන්සේගේ මහා ප්‍රඥාව යොමු වුණාට පස්සේ තථාගතයන් වහන්සේට පේනවා රූප නමින් කොටසක් තියෙනවා, නාම නමින් කොටසක් තියෙනවා වරුණ. ඊට පස්සේ රූපය තවදුරටත් බුදුරජාණන් වහන්සේ බලනකොට පේනවා පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා භූත වලින් තමයි මේ රූපය සකස් වෙන්නේ කියලා. සතර මහා භූත ඇතුළු උපාදා රූප. එතකොට මේ රූපයේ ආකාර 28කින් තථාගතයන් වහන්සේගේ මහා ප්‍රඥාවට වැටහෙනවා. ඒ වගේම නාමය ගත්තොත් වේදනාව ආකාර 5කින්, සංඥාව ආකාර 6කින් හෝ තවත් ප්‍රභේදගතව, සංස්කාරස්කන්ධය මේ ප්‍රභේද වශයෙන් ගත්තොත් ආකාර 50කින්, විඥානස්කන්ධය ප්‍රභේද වශයෙන් ගත්තොත් ආකාර 89කින් නැත්නම් 121කින් නැත්නම් ඊටත් වඩා ප්‍රභේද වශයෙන් තථාගතයන් වහන්සේගේ අසිරිමත් ප්‍රඥාවට දැක ගන්න ලැබෙනවා. එතකොට චිත්තය, චෛතසිකය, රූපය, නිර්වාණය කියන මෙන්න මේ සතර පරමාර්ථයන් තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ කරන කෙනා දකින්නේ වරුණ. එතකොට ඒ උදෙසා චතුරාර්ය සත්‍ය අවබෝධය තුළ මේ දේවල් දැක ගන්නට මේ ධර්මපරයායන් ශක්ති පමණින්, මේක උවමනාය මේක උවමනා නැත, මේ සරල බණක් අහපුවාම ඇති නැත්නම් ගැඹුරු බණම පමණක් අහන්න ඕනේ කියලා වරුණ මේ ධර්මයේ කිසිම තැනක කොටස් කරන්න යන්න හොඳ නැහැ. වරුණගේ හිත පහදින ජාතක දේශනාවකින් නම් වරුණගේ සද්ධා ඉන්ද්‍රිය වැඩෙන්නේ, විරිය ඉන්ද්‍රිය වැඩෙන්නේ, ධර්මය ගැන හිතන්න පෙළඹෙන්නේ. ඒ වගේම වරුණට මේ සීල සමාදන් වෙන්න හිතෙන්නේ. ජාතක දේශනා අහද්දී නම් ඔයා ඒක අහන්න ඕනි. එහෙමයි. තව කෙනෙකුට සූත්‍ර දේශනා අහද්දී නම් ඒ කියපු කුසල ඡන්දය ඇති වෙන එයා ඒක අහන්න ඕනි. තව කෙනෙකුට අභිධර්මය ගැන අහද්දී නම් කුසල ඡන්දය ඇති වෙන එයා ඒක අහන්න ඕනි. ඒ වගේම වරුණ අපි හැමදෙනාම සංසාරේ ප්‍රගුණ කරපු විශේෂ ධර්මපරයායන් තියෙනවා. ඒ ධර්මපරයායන් මොනවද කියලා දකින්න පුළුවන් වෙන්නේ බුදුරජාණන් වහන්සේට. එනිසා ස්වාමින් වහන්සේලා හෝ මේ අසාගෙන ඉන්න ගිහි ඇත්තෝ අපි හැම දෙනෙක්ම මේ ධර්මය අපිට ලැබිලා තියෙන සූත්‍ර විනය අභිධර්මය කියන ත්‍රිපිටක ධර්මය අර්ථකථා සහිතව ශක්ති පමණින්, මම කියන්නේ නෑ හැමදේම හැම පරයායෙම කටපාඩමින් දරා ගන්න හැම බුද්ධ වචනයක්ම ඉගෙන ගන්නට ඕන කියන එක නෙමෙයි. දක්ෂතා තියෙන කෙනෙක්, හැකියාව තියෙන කෙනෙක් මුළු ත්‍රිපිටක ධර්මයම ඉගෙන ගන්න ඕනේ. ඒක කිසිම අභියෝගයක් නෑ. හැබැයි දැන් ගිහි ගෙදරක ඉන්න කෙනෙකුට ඒ තරමින් සියල්ල ප්‍රගුණ කරන්න ලැබෙන්නේ නෑනේ. තමන්ගේ ශක්ති පමණින්, තමන්ගේ නිවන් මඟට උවමනා කරන කොටස තමන් එක දන්නේ නැහැ. මේ ටික මට නිවන් මඟට උවමනයි කියලා. නමුත් දැන් අපි උදාහරණයක් හැටියට කිව්වොත් සූත්‍ර දේශනා 50ක් 60ක් හොඳ මතකයේ තියාගන්න වරුණ. මම මේ උපමාවක උදාහරණයක හැටියට කියන්නේ ඊළඟට බුදුරජාණන් වහන්සේ ගිහි ගෙදරක ඉන්න කෙනෙකුට පනවා වදාළ පංචශීල ධර්මයේ ඊළඟට උපෝපත සීලය කොහොමද හරියට ආරක්ෂා කරන්නේ? ඊට පස්සේ සමත භාවනාවක් ප්‍රගුණ කරලා ඒ විදර්ශනාවට හරවන්නේ කොහොමද? විදර්ශනා භාවනාවකින්ම පටන් අරන් ඒ දිගට කරගෙන යන්නේ කොහොමද? සමතේ විදර්ශනාවට, විදර්ශනාව සමතේට මේක යුගනන්ද වශයෙන් අරන් යන්නේ කොහොමද? ඊළඟට මේ තුල පරමාර්ථ ධර්මයන් හැටියට ජීවිතය අවබෝධ කරගන්න ප්‍රඥාව හසුරුවා ගන්නේ කොහොමද? ඒ උදෙසා සතර පරමාර්ථයන් පිළිබඳව මූලික දැනුමවත් වරුණ තියෙන්නට ඕන. දැන් මේ වගේ කාලයක කිව්වොත් මහාචාර්ය රේණුකාණී චන්ද්‍රවිමල ස්වාමීන් වහන්සේගේ තියෙන අභිධර්ම මාර්ගය කියලා පොතක්, ග්‍රන්ථ රත්නයක්.
ඊළඟට අභිධර්මයේ මූලික කරුණු කියලා ග්‍රන්ථ රතනයක්. අන්න ඒ වගේ ග්‍රන්ථ රතනයන්වත් අවම මට්ටමින් පරිශීලනය කරලා මම කියන්නේ අවම මට්ටමින් පරිශීලනය කරලා ඇත්තටම වරුණ ඕමනාව තියෙන කෙනෙකුට ඔය පොත් දෙක කියව ගන්න පුළුවන්. එහෙමයි. අවම මට්ටමකින් පරිශීලනය කළා තමන්ගේ නිවන් මඟට වමනා කරන කොටස සම්පාදනය කර ගන්නට ඕන. එනිසා මා හෝ වේවා ඔබ හෝ වේවා මේ ධර්මයේ අසවල් කොටස වමනාය අසවල් කොටස වමනා නැත කියලා අපි කාටවත් ගිහි පැවිදි විනිශ්චය කරන්න බෑ. අහුවෙන තැනින් ඉගෙන ගන්න මම ඔබට උපමාවක් කියන්නම්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි පිපාපිත පුද්ගලයෙක් වෙනවා. වරුණට හොඳට තේරෙනවා නේද මම මේ කියන එක? එහෙමයි. පිපාපිත පුද්ගලයෙක් වෙනවා. ඒ පිපාපිත පුද්ගලයා වරුණ දිව ගිලෙන්න තරමින්ම පිපාසිතයි. එයාට සුනීල පොකුණක් මුණ ගැහෙනවා. සුනීල පොකුණේ පස් පියුම් පිපිලා තියෙනවා. පොකුණට බහින්න පුළුවන් තරපු පෙලක් තියෙනවා, පඩි පෙලක්. පොකුණ කැළඹිලා නැහැ, දිය රකුසන් නැහැ. මෙයා මොකද කරන්නේ වරුණ පොකුණ ළඟට ඇවිල්ලා මේ පොකුණට වතුර එන්නේ කොහෙන්ද? මේ පොකුණ කවුද හදලා තියෙන්නේ? මේ මල් කවුරුවත් කඩන්නේ නැද්ද? මෙහෙම හිතන්නේ නැහැනේ. දැන් යාගේ දිව ගිලෙන මට්ටමට පිපාසයිනේ. එයා මොකද කරන්නේ? බැහැපු ගමන් වතුර බීගෙන ගිහිල්ලා තමයි හොඳ ඔසුමක් අරගෙන තමයි ඊටු ටික කල්පනා කරන්නේ. අන්න ඒ වගේ වරුණ සංසාරේ පිපාසිතව ඇවිදගෙන යන අපට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය කියන්නේ අර සුනීල පොකුණක් වගේ කියලායි භාග්‍යවතුන් වහන්සේ වදාරන්නේ. මේ බුදුරජාණන් වහන්සේම දේශනා කරපු උපමාවක්. එහෙමයි. එතකොට අපිට මේ ධර්මය හම්බ වෙච්ච වෙලාවේ අහුවෙන තැනින් ඉගෙන ගන්න ඕනි වරුණ. එහෙමයි. ඔබට අභිධර්මය ඉගෙන ගන්න වාසනාවක් තියෙනවා නම් අවස්ථාවක් තියෙන කිසිසේත්ම මගහරින්න එපා. මේක වැදගත් නෑ, මේක අපිට අදාළ වෙන්නේ නෑ, මේක දෙවියන්ටනේ දේශනා කරේ කියලා එහෙම හිතන්නවත් එපා. බරපතල අකුසල සිද්ධ වෙනවා. ඒ වගේම මේ සූත්‍රය අපිට වැදගත් නෑ. මේ සූත්‍ර මේ කාටත් තේරෙනවානේ අපිට ඊට වඩා වැඩි ප්‍රඥාවක් ඇති කර ගන්න දේවල් ඕනේ කියලා හැල්ලු කරන්න එපා. එනිසා මුණ ගැහෙන ධර්මපරයය කුමක් හෝ වේවා ආදරයෙන් දෑත නල්ලේ තබා ඉගෙනගෙන එය ජීවිතයට ගලපා ගන්න උත්සාහවත් වෙන්නට ඕන. හොඳයි. අපිට තව කෙටි වේලාවක් තිබෙනවා ස්වාමීන් වහන්සේ ධර්ම සාකච්ඡාව නිමවට පත් කරන්නට, ධර්මාවබෝධය කරා හිත හසුරුවන්නට නිරන්තරයෙන් උත්සාහ දරන සමාජයක් සිත්නේ තසපුවට ගොඩනැගී තිබෙන මොහොතක මම ඔබ වහන්සේගෙන් තවත් මේ අවසාන විනාඩි කිහිපෙදී දැනගන්නට කැමැතියි. අපි ධර්මාවබෝධය කරා සිත් මෙහෙවන විට ඒ සඳහා අවබෝධය ලබන්නට සීලය, හික්මීම, විනය මේවායේ වැදගත්කමක් තිබෙනවාද කියන කාරණය. ඔව් වරුණ, සීලං සමාධත්තාය බුදුරජාණන් වහන්සේ දේශනා කරන සීලය සමාධිය පිණිසයි. සමාධිය කුමක් පිණිසද? යථා භූත ඥාන දර්ශනය පිණිස. එතකොට වරුණ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආර්ය අෂ්ටාංගික මාර්ගය සීල, සමාධි, ප්‍රඥා කියන කොටස් තුනෙන් සමන්නාගතයි. එනිසා සිල්වතෙකුටමයි වරුණ සමාධියක් ඇති වෙන්නේ. සමාධියක් තියෙන කෙනෙකුටමයි ප්‍රඥාවක් පහළ වෙන්නේ. මේ ත්‍රිත්වය අවියෝජනීයයි. එනිසා සමහර කෙනෙක් සිල් සමාදන් වෙලා ආරක්ෂා කරනවා. දැන් අපි ගත්තොත් සන්තති වගේ ඇමතිවරු, දැන් පටාචාරා වගේ කෙනෙක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා සිල් සමාදන් වෙලා එහෙම උපෝසත සීලයක පිළිහිටලා එහෙම නෙවෙයි දැන් සන්තති ඇමතිතුමා ආපු ගමම් බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළා. ඒගොල්ලන්ට ඒ බුදුරජාණන් වහන්සේගෙන් ධර්මයේ ඇහෙන මොහොතේම වරුණ සම්පත්ත විරති වශයෙන්, ඒ කියන්නේ ඒ අවස්ථාවට එළඹීම් වශයෙන් සීලයක පිළිහිටීමක් සිද්ධ වෙනවා. එහෙමයි. බුදුරජාණන් වහන්සේ නම් වූ අසහාය මුනිරතන ඉදිරියට ගියාට පස්සේ ඒ බණ ඇහෙනකොට හිතෙනවා අද ඉඳන්නම් මං කිසිම පාපයක් කරන්නේ නැහැ. අන්නේ හැඟීම මතුවෙච්ච ගමන් එයා සිල්වතෙක් වෙනවා වරුණ. එහෙමයි. එතකොට ඊළඟට දැන් අපි ගත්තොත් උපසම්පදා සීලය රකින්න ස්වාමින් වහන්සේලා ඉන්නවා, සාමණේර සීලය රකින්න. ඒ අය සිල් සමාදන් වෙනවා. සමාදන් වෙලා දිවි දෙවනි කොටේ සීලය ආරක්ෂා කරන්නට ඕන. වරුණ දිවි දෙවනි කොට. උපාසකයත්වත් උපාසිකාවොත් එහෙම තමයි. සමාධියක් බලාපොරොත්තු වෙනවා නම් දිවි දෙවනි කොට සීලය ආරක්ෂා කරන්නට ඕන. දැන් මේ කාලේ ගොඩ දෙනා කියන අපිට සමාධියක් ඇති වෙන්නේ නැහැ ස්වාමීනි. භාවනා කරන්න හැදුවට හිතේ තන්පත් බවක් ඇති වෙන්නේ නැහැ. හොඳට විමසන්නට ඕනේ. ඇයි එහෙම වෙන්නේ නැත්තේ? වරුණ සීලයේ අවසාන කොන සමාධියෙන් ආරම්භ වෙන්නේ. සමාධිය අවසාන කොන ප්‍රඥාව. එනිසා සීලය හරියට රැකුණොත් සමාධියක් ඇති වෙනවාමයි. සීලය කියද්දී කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ ශික්ෂා පද වශයෙන් සමාදන් වෙලා ඒ සීලේ සමාදන් වීමක් තමයි. නමුත් ඉන්ද්‍රිය සංවර සීලයක් තියෙනවා, ප්‍රත්‍යසන්නිසිත සීලයක් තියෙනවා, ඊළඟට ආජීව පාරිශුද්ධ සීලයක් තියෙනවා මේ ශික්ෂා පදයන්ට අමතරව. මේ තුනත් වරුණ හරියටම රැකෙන්න ඕනි. මම ඔබට කෙටියෙන් කියන්නම්. යම් භික්ෂුන් වහන්සේ කෙනෙක් අනුමත්තේසු වජ්ජේසු භය දස්සාවි සමාදාය සික්ඛති සික්ඛාපදේසු අනුමාත්‍ර වරදේ බය දකිමින් ජීවත් වෙනවා, සිල් ආරක්ෂා කරනවා. එහෙමයි. ඒ වගේම යත්වාධීකරණ මේතං මනේන්ද්‍රියං අසංගතං වේරන්තං පාපක අකුසල ධම්මා අන්වාස වේයුන් තස්ස සංවරය පටිපද්‍යත්. මම මේක සිංහලෙන් කියන්නම්.
යම් භික්ෂුවකට යම් භික්ෂුවක් හිතට සිතවිල්ලක් ගන්නවා වරුණ. ඒ සිතවිල්ල ගත්තට පස්සේ රාගය, ද්වේෂය, මෝහය වැඩෙනවා. එහෙම වැඩෙනවා නම් ඒ සිතවිල්ල ඉවත් කිරීම පිණිස එයා පුරණ ප්‍රතිපදාව බුදුරජාණන් වහන්සේ හඳුන්වන්නේ ආයතන සංවර සීලය කියලා. ඒ කියන්නේ එයාගේ මන ආයතනය එයා සීලය තුලින් සංවර කරන්නට ඕන. වෙන විදියකින් කිව්වොත් ඒ වගේ සිතවිලි නොගෙන ඉන්නට වග බලා ගන්නට ඕනි. ආවත් වහාම ප්‍රහාණය කරන්නට වීරිය වඩන්නට ඕනි. කලමනාදී කරන්නට ඕනි. ඒ ටිකත් වර්ම සම්පූර්ණ වෙන්නේ සීලයට අදාළව. එහෙමයි. තේරුණා නේද මම කියපු කාරණේ? එතකොට ඒ ටික සීලයට අදාළව සංවර වෙච්ච ගමන් එයාගේ මනස හරියට ඊටා පාරිශුද්ධ, ඊටා සුද්ධෝත වස්ත්‍රයක් වගේ වෙනවා. ඊට පස්සේ එයාට සමාධිය පහළ වෙනවා. සමාධිය ඇති වෙනවා, නීවරණ ධර්ම ඉවත් වෙනවා. අනිත් එක වරුණ සමාධියෙන් උපකාරයක් ඕන සීලයට, සීලෙන් උපකාරයක් ඕන සමාධියට, මේ දෙකෙන් උපකාරයක් ඕන ප්‍රඥාවට, ප්‍රඥාවෙන් උපකාරයක් ඕන සීලයට, සමාධියට. මේ ත්‍රිත්වය අවියෝජනීයයි. එකකට එකක් ශක්තියක් වෙලා තමයි වරුණ පවතින්නේ. අර ත්‍රිදණ්ඩය වගේ. එනිසා මේ තුන ඒකාන්තයෙන් අපට උපකාරක ධර්ම. හොඳයි, මං හිතන්නේ මේ යම් කෙනෙකුට හිතනවා ඇති ඇයි මම මේ වගේ ප්‍රශ්නයක් ඇහුවේ කියලා. මොකද වර්තමානයේදී බොහෝ දෙනෙක් ස්වාමීන් වහන්සේ සමාජ මාධ්‍යයට යොමු වෙලා තිබෙනවා. ඒ තුල අපි දකිනවා ඇතැම් වෙලාවට යහපත් දේ වගේම අයහපත් දේ ප්‍රකාශයට පත් වෙනවා. හැබැයි අවිචාරවත්ව කටයුතු කළොත් එහෙම අපි ඒ පිළිබඳව අවබෝධයකින් තොරව කටයුතු කළොත් එහෙම මම හිතන්නේ අපිට හරි මඟ කෙසේ වෙතත් නොමග යන්නට නම් සිදු වෙනවා. ඒ නිසා බොහෝ විට අපි අහලා තිබෙනවා ඇතැම් වෙලාවට වර්තමානයේ වැඩි වශයෙන් කතා කරලා තිනවා ඔය සීලය, විනය, හික්මීම මේවැයෙන් ඇති වැඩක් නැහැ. ධර්ම අවබෝධය කරන්නෙකුට වෙනම මාර්ග තියෙනවා, ඒ සඳහා කෙටි මාර්ග තිබෙනවායි කියලා. ඒ කෙසේ නමුත් මේ වගේ ධර්මය ඇහෙනකොට ඔබට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කෙරෙහි අප්‍රමාණ පැහැදීමක් ඇති වෙනවා වගේ මේ තුල ඇති වටිනාකමක් තහවුරු වෙනවා. සීලය අග සමාධිය තිබෙනවා. ඒ සක්මාදිය තුලින් ප්‍රඥාව දල්වා ගන්නට හිත ඔබගේ නැඹුරු කරන්නට මේ හොඳම කාලය. ඒ සඳහායි අපේ පූජනීය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේ ඔබට මාර්ගය කියා දෙන්නේ. ස්වාමීන් වහන්සේ තව බොහෝ ගැටලු තිබෙනවා, දහම් ගැටලු තිබෙනවා නිරාකරණය කරගන්නට ඔබ වහන්සේ ඇසුරේ. නමුත් අපිට කාලය හරස් වෙලා තිබෙන්නේ. අද ඉරිදා සිට්නෙත් අසපුව තුල අපේ ශ්‍රාවකයන්ගේ හිත් පුබුදු කරන්නට, ඒ තුල ධර්මයට යොමු වෙන පිරිස් තවත් වැඩි දියුණු කරන්නට, ඒ වගේම අපේ ජීවිත තුල අපි හඳුනා නොගත් ඇතැම් වෙලාවට අපි කරන, ඒ වගේම අපි කියන, අපි හැසිරෙන ආකාරය තුල අපාතින් වන අකුසලයන් මේ අකුසලයක් ලෙසින් දැක හඳුනාගෙන එය කුසලයක් බවට පත් කරන්නට හිත යොමු කරවන්නට ඔබ වහන්සේ ගත් වෑයම, ඒ වගේම බුදුරජාණන් වහන්සේ කෙරෙහි, ඒ වගේම ධර්ම රත්නය කෙරෙහි, මහා සංඝ රත්නය ඇතුළු ආදී කොටගත් මේ මහා වටිනා වූ ශාසනය කෙරෙහි අප්‍රමාණ ගෞරවය ඇති කරන්නට ඔබ වහන්සේ කළ මේ දේශනාව, අනුශාසනාව සැබවින්ම අපේ ජීවිතය ආලෝකමත් කළ දේශනාවක්, අනුශාසනාවක් බවට පත් වූ වග අපේ ශ්‍රාවකයන් තුළ ඔවුන්ගේ හදවතින් විමසා බැලූ විට ඔවුන්ට දැනේවි, හැඟේවි. ඒ මඟ පහදා දෙන ඔබ වහන්සේට අපි නිදුක් නිරෝගී චිරජීවනය, මේ ගෞතම සම්බුද්ධ ශාසනයේම උතුම් වූ ධර්ම අවබෝධය කරන්නට ශක්තිය, ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාධු සාධු සාධු. මමත් ආශිර්වාද කරනවා බොහොම සත්පුරුෂ චේතනාවෙන් ප්‍රශ්න විමසලා මිනිසුන් වෙනුවෙන් මහා ධර්ම ප්‍රචාරයකට උරදී සිටින පින්වත් වරුණ එදිරිසිංහ මහත්මයා, net FM කාර්ය මණ්ඩලය ඇතුළු මේ බණපදයේ ඇසූ මහා සංඝරත්නය ඇතුළු සියලු දෙනාටම උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන මේ භයානක සසර දුකින් අත මිදීම පිණිසම මේ උතුම් බණ කතාව ආශිර්වාදයක් වේවා කියලා මුළු හදවතින්ම ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. බෙලිහුල්ලොය සීල සමාහිත ආරණ්‍ය සේනාසන වාසී අභිධර්ම කතිකාචාර්ය, ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද, ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත පූජනීය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේයි අදත් අපේ ගෞරවනීය ඇරයුමෙන් සිට්නෙත් අසපුව තුළ මේ උතුම් දහම් අවවාදය අපට ලබා දෙන්නට කටයුතු කළේ. නැවත නැවත උන්වහන්සේට පුණ්‍ය ආනුමෝදනා කරනවා. උන්වහන්සේ කරන සියලු කටයුතු, ධර්මය රකින්නට, ශාසනය රකින්නට සිදු කරන්නා වූ සියලු කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මේ වෙසක් පුර 15ක පොහොයෙන් ආරම්භි කාලය තුල ඉදිරියටත් තවත් සිල් ගුණ දහම් වඩා ධර්ම මාර්ගයේ හැසිරෙන්නට ඔබටත් ශක්තිය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරමින් සිට්නෙත් අසපුවෙන් අද සමුගන්නවා. හැම දිනාටම තෙරුවන් සරණයි. සිට්නෙත් අසපුව